හරි. ළමයි මාව ඇහෙනවද කියලා කියන්න මුලින්ම මාව ඇහෙනවද ස්ක්‍රීන් එක පේනවද කියලා මට චුට්ටක් කියන්න කලින්ම chat එකේ මට මැසේජ් එකක් දාන්න. මාව හොඳට ඇහෙනවද? ඇහෙනව නේද? හරි. ඉතින් එකක් ආගන්තුක ගතියක් ඇති වෙන්නේ නැති මුලින්ම මොකද සෑහෙන කාලයකට පස්සේ තමයි මේ මෙලඩි එක ඔයාලට ඇහෙන්නේ. ඒ වගේම මේ වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් එහෙම නැතිනම් මේ වගේ කළු පාට පසුබිමක් ඔයාලට දකින්න ලැබෙන්නේ සෑහෙන කාලෙකින්. ඉතින් පුංචි වෙනසක් වගේම හරි ලස්සන මතකයක් අලුත් වෙන්නේ නැති. ඉතින් අපි තුන්වන සීසන් එක විදිහට පටන් ගත්ත සීසන් එක තමයි මේ ඕන් සමාවෙන්න ක්‍රීවි සීසන් එක. ඉතින් ක්‍රීවි සීසන් එකට ආයෙ මට යන්න හිතුණා. මොකද ආයෙ යන්න හිතුනේ ක්‍රීවි සීසන් එකේ අපි කතා කරපු සමහර පාඩම් තාමත් ළමයින්ට අමාරුයි. ඉතින් ඒක නිසා දැන් ඒකේ රෙකෝඩින් එහෙමත් නැහැ. ඇත්තටම කිව්වොත් එimhe channel එකේ දාලත් නැහැ මම. ඉතින් ක්‍රීවි සීසන් එකට ක්‍රීවි සීසන් එකේ මැද හරියක ඉඳලා තමයි වීඩියෝස් තියෙන්නේ channel එකේ. ඉතින් ඔයාලට මුල කොටස නැති නිසා ඉතින් මුල කොටසට ගැලපෙන විදිහට මම මුල කොටසේ අපි කතා කරන පාඩම් ටික ආයෙ කතා කරලා ආයෙම සාකච්ඡා කරලා හරි රෙකෝඩින් එකක් ඔයාලට බලන්න පුළුවන් වෙන විදිහට දාන්න බලාපොරොත්තු වෙන තමයි ආපහු මම මුලට ආවේ ක්‍රීපි සීසන් එකේ මුලට ඒත් ක්‍රීපි සීසන් එක නෙමෙයි මෙතනින් එහාට ආයෙ යන්නේ මම මේ විශේෂ වැදගත් පාඩම් ඒ වගේම ටිකක් අමාරු කියලා වගේ හිතන ටිකක් අර සිද්ධාන්ත එමන්දිනම් ටිකක් අර තර්කානුකූල ස්වභාවයේ වැඩි පාඩම් තියෙන ඉංග්‍රීසි භාෂාවේ ඒ පාඩම් තමයි අපි මෙන්න මේ සීසන් එකේදී කතා කරේ. ඉතින් මේ පාඩම් ටික මම ආපහු නැවත සාකච්ඡා කිරීම කරනවා. ඉතින් ඔයාලට කලින් වතාවේ කරගන්න බැරි වුණා නම් මේ පාර ඔයාලට අවස්ථාව තියෙනවා. හරියට තේරුම් අරගෙන අවබෝධ කරගන්න. පැහැදිලි නේද? හරි. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මට ඕනම වෙලාවක මැසේජ් එකක් දාන්න chat එකට මට බාධා කරන්න කියලා කියන්නේ මැසේජ් එකක් දාලා මම මේ කතා කරගෙන යන අතරතුර ඔයාලට පුළුවන් මට මැසේජ් එකක් දාලා ඉන්න තේරුණු කොටස ආවරණය කරගන්න. තේරුනේ නැතිනම් මට මේක තේරුනේ නැහැ චුට්ටක් කියලා දෙන්න කියලා ඔයාලට ආයෙ අහන්න පුළුවන්. පැහැදිලි නේද? හරි. එහෙනම් අපි යමු අද දවසේ ඔයාලට දකින්න ලැබුණ මෙන්න මේ පෝස්ට් එකේ මම නැතිනම් මෙන්න මේ සටහනට අපි යමු. Shall we go? යමුද අපි කොහාටද? Back to the cemetery. Cemetery කියලා කියන්නේ මොකද්ද? කනත්ත. මෙන්න මේ කෙනෙකුත් ඉන්නවා. right? back කෙනෙකුත් බලාගෙන ඉන්නවා. right? ඉතින් ආපහු දැන් අපි අන්ධකාර සීසන් එකට එහෙම නැත්නම් අපේ ක්‍රීපි සීසන් එකට යන්නයි මේ බලාපොරොත්තුව. හරිද? back to the beginning of creepy season. creepy season එක තමයි අපි යන්නේ. To all who couldn't cover conjunctions. සම්බන්ධක පද කියන කොටස ආවරණය කරගන්න බැරි වුණ ඕන කෙනෙක්ට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. From the basic මුලින් ඉඳලා කතා කරනවා. join today අද සම්බන්ධ වෙන්න කියලා meeting ID passcode ඔය ටික ඊට පස්සේ මගේ නම තියෙනවා. ඔය විදිහට ඔයාලට මේක දකින්න ලැබුණා. right? එහෙනම් අපි යමු අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ඒ පාඩමට. right? මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඕනම වෙලාවක අහන්න ඕන වෙලාවක ප්‍රශ්නයක් අහන්න ලැජ්ජ වෙන්න එපා, බය වෙන්න එපා. මෙතනින් ආය හදාගත්තේ නැතිනම් ඔයාලට මේක හදාගන්න ආය අවස්ථාවක් නොලැබෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන මේක හදාගන්න. මේක හදාගෙන ඉවරලා ඔයා කතා කරනකොට ඔයා ලියනකොට මේවා හරියට භාවිතා කරන්න හුරු වෙන්න. ඔයාගේ ඉංග්‍රීසි කතා කිරීම, ඔයා ඉංග්‍රීසි ලියනවා නම් ඒ ලියන දේ මාරම ලස්සන වෙනවා. පැහැදිලි නේද? ඉතින් මේක ගොඩක් වටින පාඩමක්, right? ගොඩක් වටින පාඩමක්. මෙහෙම කවුරුත් කියලා දෙන්නෙත් නැති වෙයි සමහරට ඉස්සරහට ඔයාලට දැන් ඔයාලා මෙතනින් මේක මිස් කරොත් එහෙම නැත්නම් මෙතනින් ඔයාලට අල්ලගන්න බැරි වුණොත් එහෙම සමහරට මේ වගේ අවස්ථාවක් ඔයාලට නොලැබෙන්න පුළුවන්. මම නිතරම මතක් කරන කතාවක් මේක නේද? හරි. කැඩි කැඩි ඇහෙන්න වගේ පටන් ගත්තොත් එහෙනම් මට ඒත් එක්කම ඉක්මනටම කියන්න, right? ඉක්මනටම කියන්න මට මේමයි කැඩි කැඩි ඇහෙනවා. චුට්ටක් මේ බලන්න කියලා. right? ඒ හැමදේම කතා කරන්න chat එක විවෘතයි ඔයාලට mic නම් on කරගන්න අවස්ථාව මම දීලා නැහැ. right? හරි. එහෙනම් අපි යමු පාඩමට. okay. right. ඉතින් මතකද ඔයාලට සම්බන්ධක පද කියන පාඩමේදී අපි මොකද්ද කරේ කියලා? සම්බන්ධක පද කියන පාඩමේදී අපි දන්නවා සම්බන්ධක පද කියන මාතෘකාව සම්බන්ධක පද කියන මාතෘකාවෙම අදහස තියෙනවා ඒකේ. මොකද්ද සම්බන්ධක පදයක් කියලා කියන්නේ? වාක්‍ය දෙකක් හෝ වැඩි ගණනක් එකිනෙකට සම්බන්ධ කරලා තනි වාක්‍යයක් හදාගන්න භාවිතා කරන වාක්‍ය වලට අපි සමාවෙන්න භාවිතා කරන වචන සමූහයට අපි කියනවා සම්බන්ධක පද කියලා. ආයෙත් මම කියන්නම්. මොන මතක තියාගන්නකො. එතකොට ආයෙ අමාරු නෑ මේක ආයාසයෙන් බලෙන් ඔළුවට දාගෙන හිර කරගෙන
කටපාඩම් කරලා තියාගන්න දෙයක් නැහැ මේ ඉංග්‍රීසි භාෂාව. හරි සරලයි. ඕනම දෙයක් එහෙමයි. ඔයා ආසාවෙන් දෙයක් ඉගෙන ගන්නවා නම් ආයෙක අමතක වෙන්නේ නැහැ. ආයෙක පාඩම් කරලා මතක තියාගෙන කටපාඩමක් දාන්න ඕනේ නැහැ. ඔයාට ඒක නිකම්ම මතක හිටිනවා. ඒක නින්දා ඔයාලා හොඳට අහගෙන ඉන්න. හොඳට අහගෙන ඉඳලා මේක තේරුම් ගන්න. මොකද්ද මේකෙදි වෙන්නේ? මොකද්ද සම්බන්ධක පද කියන්නේ? කොහොමද මේක භාවිත කරන්නේ? මොකද්ද මේකෙදි වෙන්නේ? රයිට්? අපිට මොනවද කරන්න පුළුවන්? රයිට්? උදාහරණයක් ඔයාලා පෙන්නනවාද? අන්න එහෙම කියලා ඔයාට පුළුවන්. රයිට්? ඔයාට පුළුවන් මේක ලියා ගන්න. රයිට්? ඔයාලට දැන් හිතෙනවා ඇති අඩේ මට මේක අමාරුයිනේ මට මේක බෑනේ. ඒ උඹ කොහොමද බං ඕක කරන්නේ? දැන් හිතන්න කවුරු හරි කරන කෙනෙක් දැක්කොත් එහෙම ඒ කොහොමද බං උඹ ඔය ලියන්නේ මට බෑනේ බං. අන්න ඔම කියලා සමහරට අහනවා ඇති. දැන් නෑ මම නැත්නම් ඔය මගේ ටියුට් එකක් මාරි ඔයාලා හම්බ වුණාත් එහෙම බලනකොට ඒ බලහන්කො මේ දාලා තියෙන වාක්‍ය මේවා කොහොමද බං ලියන්නේ මම නම් දන්නේ නෑ. ඔහොම කියලා සමහරට හිතෙන්නේ නැති. ඔව් දන්නේ නැති හින්දා මෙතනින් අපි ඉගෙන ගමු හරි එකට. පැහැදිලිනේ? හරි. එහෙනම් අපි යමු නෝට් එකට. රයිට් අපි නෝට් එකට යමු. මම ස්ක්‍රීන් එක ප්‍රීවියස් සීසන් එකටම රයිට් තව එකතු කරා යත් හුනෙක් කෑගේ ඔය වුණත් දන්නේ. රයිට්? හරි. අපි යමු ඉස්සරහට. හරි. එතකොට අද දවසේ ටියුට් එකට අපි යන්න කලින් මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නේ නැහැ. ස්ක්‍රීන් එක මම පෙන්වන්න ඕන නම් ස්ක්‍රීන් එක පෙන්වන්නම් බය වෙන්න පුළුවන් හින්දා ළමයි කිව්වා ඉතින් මේ වෙලාවේ ඔය හොල්මන් දාගෙන ඉතින් කරන්නත් ඕනද බය හිතෙනවනේ කියලා කිව්වා. ඔන්න ස්ක්‍රීන් එකක් දැන් චුට්ටක් පේනවා. බය හිතෙන හින්දා මම ඒක ඉක්මනට අයින් කරන්න. පවුනේ. රයිට්? හරි. අපි යමු නෝට් එකට. ඕකේ. රයිට් ඕනම් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න රයිට් ඕන මුලදීම මතක් කරා ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ඉක්මනටම අහන්න හරි වර්ඩ් එකේ ෆයිල් එකක් පේනවද එහෙම නැත්නම් වර්ඩ් එකට ඕපන් වෙලා තියෙන පේනවද ඔයාලට ස්ක්‍රීන් එක ළමයි මෙන්න මේ මූවි එකක එක සීන් එකක් දාලා තියෙන පේජ් එකක් පේනවද පේනව නේද හරි ආයෙත් පේනම් බලමු රයිට් මේ තමයි ඉතින් අපි ක්‍රීපි සීසන් එකේ කතා කරපු ටියුට් ටික ඉතින් මේ ටියුට් වල ඔයාලා මතක ඇති ඔයාලට මතක ඇති මේ ටියුට් වල හරි ලස්සන සිද්ධියක් වුණා කවර් පේජ් එකට හරි ලස්සන කලර්ෆුල් ෆොටෝස් තිබ්බා වොන්ඩර් සීසන් එකේ තමයි කලර්ෆුල් ෆොටෝස් තිබුණේ හැබැයි මේකෙදි තිබුණේ ඔයාලා දන්නවා හොල්මන් හා සම්බන්ධ මූවිස් වල සීනරි එකක් තමයි මම අරගෙන මේ කවර් පේජ් එක හදලා තියෙන ඒ වගේම බෑග්ග්‍රවුන්ඩ් එක ඔයාලට මතක ඇති සම්පූර්ණ කළුයි රයිට් සම්පූර්ණ කළු බෑග්ග්‍රවුන්ඩ් එක හරි ලස්සන සීසන් එකක් ඇතර මම පෞද්ගලිකව හරි ආසයි රයිට් ඊළඟට ඔයාලගේ මේ ලෙජෙන්ඩරි සීසන් එක අවසන් කරලා ඊළඟ සීසන් එකක් තවත් මේ වගේ පිස්සුවක් මෙතන තව පිස්සුවක් කියලා කියන්නේ අලුත් දෙයක් ඔයාලට අරගෙන එන්න මේ වෙනකොට හිතලා ඉවරයි ඉතින් ඔයාලගේ සහභාගීත්වයේ මධිකම තමයි මෙතන තියෙන ලොකුම අඩුව වෙලා තියෙන්නේ රයිට් මේ ක්‍රීපි සීසන් එකේම කතා කරනකොට මුලදී හිටියා 60 80 ඔන්න ඒ රේට් එකේ තිබුණා පාටිසිපන්ට්ලා ප්‍රමාණය දැන් ඒක 11ට අඩු වෙලා තියෙනවා ඔය 11 වෙනුත් එක්කෙනෙක් මමනේ ඒතර ළමයි 10 දෙනා ඉන්නේ ඉතින් ඔයාලගේ සහභාගීත්වය මත ඉදිරියට මම දෙයක් කරනවද නැතිද කියන දේ තීරණය වේවි ඉස්සරහට ඉතින් ඒකින්ද අපි බලමු ඉතින් ඉස්සරහට කොයි වගේ දේවල් වේවිද කියලා රයිට් හරි අපි බලමු එතකොට මේ තියෙන ක්‍රීපි සීසන් එකේ දෙවන ටියුට් එකේ ඉඳලා තමයි මම පටන් ගන්න මොකද පළවෙනි ටියුට් එකේ අපි කරේ මොකද්ද මේ ක්‍රීපි සීසන් එකේ වෙන්නේ මොකද්ද කියලා කතා කරපු එක විතරයි අපි එතනදී කරේ ඉතින් මේකෙදි මම ඔයාලට දෙවන ටියුට් එකේ ඉඳලා තමයි පටන් ගත්තේ වැඩ හරි අපි බලමු ඉතින් මෙන්න මෙතන දැන් අපි ටියුට් එකේ චුට්ටු බලාගෙන යමු මේ ටියුට් එක තමයි මම සාකච්ඡා කරන්නේ මම 11:00 විතර වෙන රයිට් 11:00 විතර වෙනකොට මම ක්ලාස් එක නතර කරනවා කලින් නම් මම පැය 2 හෝ 2:00 එහෙම නැත්නම් පැය 3කට ආසන්න කාලයක් පන්තිය කරා දැන් මම උපරිම පැය 1:00ක් විතර තමයි කරන්නේ රයිට් මොකද මේ දවස්වල විශ්වවිද්‍යාල විභාග පැවැත්වෙනවා ඒ අතර තමයි මම මේ ඔයාලට පුංචි වෙලාවක් වෙන් කරගෙන මේ ක්ලාස් එක කරන්න ලෑස්ති කරගත්තේ හරිද right in the previous day we completed in the previous day කියලා කියන්නේ අපි කලින් කරපු දවසේ නෙමෙයි මේ ටියුට් එක මම නිල වශයෙන් කතා කරපු දවසට කලින් දවසේ right in the previous day we completed අපි සම්පූර්ණ කරා discussing perfect tenses කතා කිරීම අපි අවසන් කරා and simultaneously කියලා කියනවා සමගාමීව එහෙම නැත්නම් ඒත් එක්කම right simultaneously all the tenses were completely discussed හැම වාක්‍ය රටාවක්ම හැම tense එකක්ම අපි සාකච්ඡා කරලා අවසන් කරා කියලා අපි කතා කරා
right සිංහල වාක්‍යයත් ඔයාලට මම දාලා තියෙනවා ඉංග්‍රීසි වලින්ම ටියුට් එක දෙන්න බැරි නිසා right පසුගිය දින perfect tense සාකච්ඡා කිරීම සම්පූර්ණ කළ අතර ඒ හා සමගාමීව මේ simultaneously කියන වචනේ තේරුම තමයි සමගාමීව කියන්නේ. ඒ කියන්නේ ඔයාලා දන්න සමගාමී සමීකරණ කියලා අපි විසඳන්නේ ඉස්කෝලේ මතකද? අන්න ඒ වගේ මේ simultaneously කියලා කියන්නේ සමගාමීව. ඒ කියන්නේ දෙකම එකට වගේ තේරුමක් තියෙනවා. right right එතකොට සියලුම වාක්‍ය රටා සාකච්ඡා කිරීමද සම්පූර්ණ කරනු ලැබුණා. So then එහෙනම් before moving to our upcoming lesson අපේ ඊළඟ අලුත් එහෙම නැත්නම් ඊළඟ එළඹෙන පාඩම් වලට යන්න කලින් I think it is better to get all the tenses patterns into one place. හැම වාක්‍ය රටාවම අපි එක තැනකට ගොනු කරගත්තොත් ඒක අපිට පහසුයි ලේසි කියලා මම හිතලා ඔන්න පුංචි chart එකක් අරන් තියෙනවා ඔයාලට මම මේක complete කරන්න කියලා එතනදිම කිව්වා මම මේක සම්පූර්ණ tenses වලටම අදාළ කරලා මම විග්‍රහ කරලා නැහැ මම කීපයක් අරගෙන උදාහරණයක් විතරයි මම දීලා තියෙන්නේ මේකෙදී right බලන්න එතකොට active voice සහ passive voice කියන දෙකේ වෙනස මම මුලින්ම සසඳලා තියෙනවා right I have differentiated the differences actually I have compared active voice and passive voice right here you can see here in the left side you can see active voice and in the right side you can see the passive voice okay the subject is mentioned in active voice active voice වල තියෙන විශේෂත්වය තමයි මොකක්ද ක්‍රියාව කරන්න සඳහන්ව තියෙනවා කවුද කරන්නේ කියලා දන්නවා can be seen එහෙම නැත්නම් දකින්න පුළුවන් දැන් ඇයපත් කනවා කිව්වොත් එම කවුද කන්නේ ඇය අපිට දකින්න පුළුවන් අපිට අහන්න පුළුවන් දැන් කවුද කන්නේ ඒ කියන්නේ ඇයපත් කනවා කිව්වොත් එම අපි අහුවොත් එම කවුද බත් කන්නේ එහෙම කිව්වොත් අපිට ලැබෙන උත්තරයක් ඇය කියලා හැබැයි අපි හිතුවොත් මෙහෙම මිනිස්සු මරනවා දැන් මිනිස්සු මරනවා කවුද දන්නේ සමහරට අద్භූත බලවේගයක් වෙන්න පුළුවන් දැන් මේ ක්‍රීපි සීසන් එකත් එක්ක යනකොට අద్භූත බලවේගයක් ඕන පාර දිගේ ඇවිල්ලා right මිනිස්සුන්ගේ ගෙවල් වලට යාළුවෝ පිටි හරහා එන්න පුළුවන් නේ පිටි හරහා ඇවිල්ලා ඔන්න බෙල්ල මොකක්ද මොන හරි එකක් කරලා මරනවා දැන් ඔන්න ඒක අභිරහසක් දැන් ඒක කවුද මරන්නේ දන්නේ ක්‍රියාව කරන්න සඳහන් වෙන්නේ නැහැ එතන අපිට කියන්නේ සිද්ධ වෙන්නේ මොකද්ද මිනිස්සු මරනවා කවුද දන්නේ පැහැදිලි නේද සමහරට කවුරු හරි අద్භූත ආත්මයක් විදිහට වගේ ඇඳගෙන ඉවරලා වැස් මූණක් දාගෙන ඉවරලා එක්ක වහලේ උළු හරි ගලවලා ගිහලා මිනිස්සුන්ව මරලා ඔහොම දෙයක් කරනවා කියලා හිතන්නකෝ රයිට් එක එක කට්ටිය ඉන්නනේ රයිට් ඔය ෆිල්ම්ස් වල ඒවා ඔයාලා දැකලා ඇති අන්න එතකොට හොල්මන් ඇත්තමද කියලා අහනවා ඇත්ත රයිට් එකම වෙනස තියෙන්නේ එයාලා පේන්නේ නැති එක පැහැදිලිද පේන අය ඉන්නවා රයිට් මට නම් පේන්නේ නැහැ රයිට් හැබැයි එයාලා ඉන්නවා. අය අපි අතරම ඉන්නවා. දැන් ඔයාගේ පිළිපස්සෙමත් ඇති සමහර විට. ඔය දොරේ දැස්සෙන් බලාගෙන ඉඳි. ජනරේටරේ දැස්සෙන් එහෙම කර්ටන් එක අස්සෙන් එහෙම බයෙන්ද පහ නිකන් කියන්නේ. රයිට් අතර මෙහෙම කට්ටියක් ඉන්න අමනුෂ්‍ය කියලා જાතියක් ඉන්නවා. ඉතින් අමනුෂ්‍ය කියන වචනේම තේරුම මොකක්ද? මනුෂ්‍ය කියලා කියන්නේ මිනිස්සු. අයන්න දැම්මම මේක විරුද්ධාර්ථයක් වෙනවා. අමනුෂ්‍ය. කියන මනුස්සය නොවන කට්ටිය. එයාලා ඉන්නවා. රයිට් අපිට නෑ කියන්න බෑ. පැහැදිලි නේද? එයාලා ඕන තරම් ඉන්නවා. හැබැයි එකම වෙනස තියෙන්නේ මොකද්ද? අපිට පේන්නේ හැබැයි සමහර කැමරා හොයාගෙන තියෙන සමාන ළමයි මාව ඩිස්කනෙක්ට් වුණා. මාගේ ලස්සන රූපයක් පේනවා නේ ඔයාලට ස්ක්‍රීන් එකේ මම ස්ක්‍රීන් ෂෙයා දෙන්න කලින්. හරි ලස්සන එකක් තියෙනවා වෙල්කම් කියලා බෝඩ් එකක් අල්ලගෙන. රයිට් මං වගේමයි නේද ළමයි? හරි. ඔව් දැන් අපි කතා කර කර හිටියේ අමනුෂ්‍යයෝ ගැන. ඔව් අමනුෂ්‍ය කියලා જાතියක් ඉන්නවා. හොල්මන් කියලා කියන්නේත් ඒක. රයිට්? සෙලවෙන මනස කියලා කිව්වට එහෙම කට්ටියක් ඉන්නවා. හරි. පොඩි අය එහෙම බය වෙනාට ඉතින් සෙලවෙන මනස කියලා කිව්වම එයාලා ඉතින් හිතනවා ඕ මේ හිත ගැස්සුනාම තමයි ඕව පේන්නේ කියලා. රයිට් හැබැයි එහෙම කට්ටියක් ඉන්නවා. හරිද? සමහර විද්‍යාත්මක උපකරණ හොයාගෙන තියෙන තාක්ෂණයේ දියුණුවත් එක්ක ඒ කට්ටියව ඉන්න තැන් ඩිටෙක්ට් කරන්න එහෙම නැතිනම් ඉන්න එයාලා ඉන්නවනම් ඉන්න බව හංගවන්න මොන හරි සිග්නල් එකක් ලැබෙන විදිහේ උපකරණ නිර්මාණය කරලා තියෙනවා මේ වෙනකොට. ඒ වගේම සමහර CCTV කියන්නේ පවර්ෆුල් කැමරා නිර්මාණය කරලා තියෙනවා ඒවට අහු වෙන විදිහට යාලව right ඉතින් ඔය වගේ හොනකෑ ගහලා මේකද දන්නේ නැහැ කිව්වේ මාව ඩිස්කනෙක්ට් කරන නිතරම සමාන ළමයි බාධාවක් වෙන මට්ටමටම right වොයිස් එක ඩබල් ඇහෙනවලු ළමයි කැඩි කැඩි දැනෙන්නේ චුට්ටක් කියන්න ඉක්මනට දැන් හරිද මං හිතන්නේ දැන් හරි එක වෙලාවක් එන්නේ ඒක මගේ සිග්නල් මදි වුණාම තමයි ඒක එන්නේ ඕන තාමත් ඒක වෙනවා ඇති තාමත් එහෙමද ළමයි කැඩි කැඩි දැනෙන්නේ දැන් හරි නේද right සමාන ළමයි ඉතින් සිග්නල් නැතිකොට right තමයි ඔය ප්‍රශ්නේ ඇති වෙන්නේ හරි
ඕකේ. හරි නේද? දැන් හරිද? තාමත් එහෙමද? දැන් කොහමද? රයිට්. අපි කතා කරගෙන යමු ඉස්සරහට. ඒ අතරේ සමහරට හරියන්න ඉඩ තියෙනවා. රයිට්. සමහරට ආපහුම ඩිස්කනෙක්ට් වෙන්න නැති ඉඩ තියෙනවා. හරි අපි කොහොම හරි කමක් නැහැ. එන්න දෙයකට මුහුණ දීලා කරගෙන යමු ඉස්සරහට. පැහැදිලි නේද? තාමත් කැටි කැටි දැනෙන්නේ ළමයි. චුට්ටක් කියන්න. දැන් හරි ගියාද? රයිට්. තාමත් එහෙමයි කියලා කියනවා. මගේ ප්‍රශ්නයක් වෙන්නේ නැති. මම හිතන්නේ. රයිට්. මට කියන්න මේ කවුරු හරි වෙන පැත්තක ඉන්න කට්ටිය කවුරු හරි කෙනෙක් මට දිලිත මල්ලි මාව හොඳට ඇහෙනවද කියන්නකෝ. දිලිත ඇහෙනවද මාව? ෂෙරින් මාව හොඳට ඇහෙනවද? රයිට්. ඔයාලා මැසේජ් එකක් දාන්න. මම මාව සමහර ලීව් වෙයිද දන්නේ නැහැ. හරි ළමයි දැන් හරියට ඇහෙනවද කියන්නකෝ. දැන් හරියට ඇහෙනවද මාව? හරි අපි කතා කරගෙන යමු ඉස්සරහට. ඇක්ටිව් පැසිව් මේ දෙකේ වෙනස තමයි මම කතා කර කර හිටියේ. රයිට්. මාව ඇහෙනවද කියලා කියන්න මට මුලින්ම. තාම නැහැ කියලා කියනවා. හරි. රයිට්. තාමත් එහෙමද? දැන් හරියට ඇහෙනවද? රයිට්. අපි කතා කරගෙන යමු ඉස්සරහට. නැතිනම් හරියට කරගෙන යන්න බැරි වෙනවා අපිට. එකමාරක් විතර පොඩි කාලයක් තියෙන අපිට ඒ නිසා. දැන් හරි නේද? හරි. හරි. එතකොට ඇක්ටිව් පැසිව් අතර වෙනස ඔයාලා මූලිකවම හඳුන ගන්න ඕනේ මොකද්ද මේ දෙන්න අතර තියෙන වෙනස කියලා. රයිට්. ඒක ඔයාලට හොයාගන්න පුළුවන් මෙහෙම. කරන කෙනා ඉන්නවා, කරන කෙනා නැහැ. එහෙම මතක තියාගත්තා නම් ලේසි. එහෙමයි දැන් කරන කෙනා වාක්‍යයේ සඳහනක් දැක්වෙන්නේ නැහැ, සඳහන් වෙන්නේ නැහැ. එහෙම නැතිනම් පැසිව් වොයිස් වලදී සඳහන් වෙන්නේ නැහැ, ඇක්ටිව් වොයිස් වලදී කරන කෙනා ඉන්නවා. වාක්‍ය නිර්මාණය කරන්නේ SVOPT සිස්ටම් එකට ඇක්ටිව් වොයිස් වල පැසිව් වොයිස් වල වාක්‍ය නිර්මාණය කරන්නේ OBOPT සිස්ටම් එක. ඒ කියන්නේ ඔබ්ජෙක්ට් එක තමයි මූලික වෙන්නේ. රයිට්. සිංහල භාෂාවේ කර්තෘකාරක කියලා කියන අපි ඇක්ටිව් වොයිස් වලට ගන්න පුළුවන් එහෙම කර්මකාරක කියලා ගන්න පුළුවන් පැසිව් වොයිස් වලට. හැබැයි ඔයාලා දන්නවා සිංහල භාෂාවේදී කර්මකාරක ලියනකොට අපි කර්මපද ඉස්සරහට අරගෙන කරන්නේ නැහැ. තේරුණානේ? ඔයාලා දන්නවා ඒක. දැන් සිංහයා මුව අල්ලති දැන් සිංහයා මුව අල්ලයි කිව්වොත් එහෙම මුව සිංහයා අල්ලයි කියලා මුව කියන ඔබ්ජෙක්ට් එක එමත්නම් කර්මපද ඉස්සරහට අරගෙන මුව සිංහයා අල්ලයි කියලා ලියන්නේ නැහැ. එතකොට ඒක විකෘතියක් වෙනවනේ. අන්න ඒ හින්දා අපි කරන්නේ විසින් දාලා උක්ත පදේ අනුක්ත කරලා කර්මය උක්ත කරලා ආකියාතේ කර්මයට අදාළව තියෙනවා. ඕකනේ කරන්නේ අපි කර්මකාරක කරනකොට නේද? රයිට්. අන්න ඒ වගේ ක්‍රියාවට යටත් වන පද ලිවිය හැකි මෙන්ම ලිවිය නොහැකි ක්‍රියාපද භාවිතා කළ හැකියි. මේවා මම මෙතනදී කතා කරලා ඇති ගොඩාක් විස්තර විග්‍රහ සහිතව මම චුට්ටක් විස්තර කරන්නම් මෙතන. රයිට්. අපේ බලාපොරොත්තු මේක සාකච්ඡා කරන එක නෙමෙයි. අපේ බලාපොරොත්තු කන්ජන්ක්ෂන් සම්බන්ධක පද සාකච්ඡා කිරීම. රයිට්. ක්‍රියාපදවල ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි transitive verbs සහ intransitive verbs කියලා. transitive verbs කියලා කියනවා රයිට්. ඒකෙදි අපි භාවිතා කරන්නේ ඒවට ඔබ්ජෙක්ට් එකක් ලියන්න පුළුවන් transitive වලට. ඒ කියන්නේ අපිට දැන් හිතමු අපි දැන් ඇය කනවා. ඇය කනවා කිව්වොත් එහෙනම් මොනවද කන්නේ? අපිට අහන්න පුළුවන්. ඔබ්ජෙක්ට් එකක් ලියන්න පුළුවන්. ඔබ්ජෙක්ට් එකක් කියලා කියන මොනවාරි ද්‍රව්‍යයක් මොන හරි දෙයක්. හැදෙන්නේ. එතකොට ඇය කනවා. මොනවද කන්නේ? බත් වෙන්න පුළුවන්, ඇපල් වෙන්න පුළුවන්, දොරම් වෙන්න පුළුවන් මොන හරි දෙයක් කනවා. හැබැයි ඇය නිදා ගන්නවා කිව්වොත් එහෙම. ඇය නිදා ගන්නවා කිව්වොත් එහෙනම් මොකක්ද කියලා අහන්න පුළුවන්ද අපිට? බෑ. අපිට අහන්න සිද්ධ වෙන්නේ මොකද්ද? කොහෙද? රයිට්. කොහෙද? මොකේද? ඔය වගේ එකක් තමයි අපිට අහන්න සිද්ධ වෙන්නේ. ඒකට ඔබ්ජෙක්ට් එකක් ලියන්න බෑ අපිට. ඇය නිදා ගන්නවා මොකද්ද? ඇය නිදා ගන්නවා මොකක්ද? එහෙම කියලා අහන්න බෑ අපිට. දැන් ඇය කන්නේ මොකක්ද? එහෙම අහන්න පුළුවන්. පැහැදිලි නේද? ළමයි මාව ඇහෙනවද කියලා කියන්න. මට ෂුවර් නෑ ඔයාලට මාව ඇහෙනවද කියලා.
ළමයි මාව ඇහෙනවද? හෙලෝ ඇහෙනව නේද? රයිට් හරි. ඔයාලා මෙසේජ් එකක් එන්න පාරක් වුණා. ඒකයි මම බැලුවේ මාව ඇහෙන්නේ නැතුවද කියලා. රයිට්. එතකොට මේ දැන් මම පීනනවා. දැන් මම පීනනවා කිව්වොත් එහෙනම් අපිට අහන්න පුළුවන්ද මම පීනනවා මොකක්ද කියලා? දැන් මම කනවා කිව්වොත් එහෙනම් මොකක්ද? මට කියන්න පුළුවන් බත් කනවා, ඊට පස්සේ මොන හරි පළතුරක් කනවා. මොන හරි කන දෙයක් අපිට කියන්න පුළුවන්. හැබැයි මම පීනනවා කිව්වොත් එහෙම අපිට අහන්න වෙන්නේ මොකද්ද? කොහෙද පීනන්නේ? මොකක්ද පීනන්නේ කියලා අහන්න බෑනේ අපිට. මොකක්ද පීනන්නේ? එහෙම අහන්න බෑ. අපිට අහන්න සිද්ධ වෙන්නේ මොකද්ද? කොහෙද පීනන්නේ? එක්ක ගඟේ වෙන්න පුළුවන්, වැවේ වෙන්න පුළුවන්, ඇලක දොලක වෙන්න පුළුවන්. පූල් එක වෙන්න පුළුවන් තේරුණානේ රයිට් අන්න ওই විදිහට අපිට අහන්න සිද්ධ වෙන්නේ ස්ථානය ප්ලේස් එක. ඒ වගේ ක්‍රියාපද වලට අපි කියනවා intransitive verbs කියලා. intransitive verbs ඔයාලට කලින් මේක ඇහිලා නැතිනම් අන්න අද ඉඳලා හරියට මතක තියාගන්න. transitive කියලා කියනවා මොනවද? object එකක් ලියන්න පුළුවන් ක්‍රියාපද. right අනිත් ඒවාට කියන intransitive verbs කියලා object එකක් ලියන්න බෑ ඒවට. ඒවත් එක නිතරම යෙදෙන්නේ ස්ථානයක්. දැන් උදාහරණයකට අර මම ගත්ත උදාහරණ දෙක swim පීනනවා කියන එක ඊළඟට sleep කියන එක නිදා ගන්නවා කියන එක ඒ වගේ උදාහරණ තව උදාහරණ ගොඩක් තියෙනවා right එතකොට බලන්න දැන් object එක මූලික කරගත්ත වාක්‍ය නිර්මාණය කරන මේ passive voice වලට right මේ passive voice වලට intransitive verbs වලට භාවිත කරන්න පුළුවන්ද ළමයි උත්තරයක් ඕනේ පාට පුළුවන්ද intransitive verbs භාවිත කරන්න passive voice වලට පුළුවන්ද අපිට ඒක භාවිතා කරන්න බෑ. ඇයි ඒ? passive voice වලදී object එකක් තියෙන්න ඕනේ මේ. passive voice වලදී මොකද්ද තියෙන්න ඕනේ විශේෂයෙන්ම? object එකක් තියෙන්න ඕනේ. right? object එකක් මූලික කරගත්ත වාක්‍ය රටාවක් තමයි passive voice කියලා කියන්නේ. එතකොට object එකක් නැත්තම් object එකක් ලියන්න බැරි නම් ඒ ක්‍රියාපද වලට අපිට ඒ ක්‍රියාපද මේ passive voice වලදී භාවිතා කරන්න බෑ. පැහැදිලි ඇති. right? ගැටලුවක් තියෙනවා නම් කියන්න නොතේරෙන කොටසක් තියෙනවා නම් මම ආයෙ විස්තර කරලා දෙන්නම්. ප්‍රධාන වාක්‍ය රටා හතරක් අයිති වෙන contains four major sentence patterns in active voice. Okay, in passive voice contains three major sentence patterns. Right? වාක්‍ය රටා ආකාර තුනයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ passive voice වල. Contains 12 sentence patterns. Right? වාක්‍ය රටා ගාන 12යි active voice වල. වාක්‍ය රටා ගාන 8යි. ඔයාලට මාව ඇහෙන්නේ නැතුව ගිහිල්ලා ගොඩක් වෙලාද ළමයි? මම මේ ගොඩක් පස්සේ තමයි මේ මාව ඩිස්කනෙක්ට් වුනේ. රයිට්? මාව ගොඩක් වෙලා ඇහෙන්නේ නැතුව හිටියද? රයිට්. ඔයාලා කියන්න හැම දෙයක් ඇති වුණොත් එම chat එකෙන් නා. රයිට් හරි. සිග්නල් මැදිලා මම ගොඩක් ඒකයි මේ ප්‍රශ්න ඔක්කොම. හරි පොඩි හුලඟක් හැමුවත් චුට්ටක් සිග්නල් හුලඟ ගහගෙන ගිහිල්ලා වගේ සිග්නල් නැති වෙනවා. රයිට්? මේ හින්දා සමා වෙන්න. හරි එතකොට බලන්න මෙන්න මෙතන ඔයාලට මෙන්න මේ මම සටහනක් දීලා තියෙනවා වාක්‍ය රටාවල සාරාංශය හදන්න right contain simple tenses simple tenses වල කොහොමද හැදෙන්නේ කියලා the present එක කොහොමද හැදෙන්නේ මේ තියෙන සාමාන්‍ය වාක්‍ය ලියන විදිය මේ තියෙන ප්‍රශ්න වාක්‍ය නිර්මාණය කරන විදිය මේ තියෙන්නේ නැතනාර්ථයේ ප්‍රශ්න වාක්‍ය නිර්මාණය කරන විදිය මේ තියෙන්නේ නැතනාර්ථයේ ප්‍රශ්න වාක්‍ය නිර්මාණය කරන විදිය right ඔය විදිහට අපි විග්‍රහ කරලා කතා කරා මේ හැම එකක්ම right මේ තියෙන active voice මේ තියෙන passive voice ඔයාලට මේ හැම එකකම වෙනස ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයා මේ වගේ වගුවක් හදාගත්තා නම් ඔයාලට පහසුවෙන්ම මේ වගේ මතක තියාගන්නත් පුළුවන් ඒ වගේම භාවිතා කරන්නත් පුළුවන් පැහැදිලි නේද right අද ගොඩක් සිග්නල් අවුල් වගේ ඇත්තටම කිව්වොත් right ඔයාලා මේක සම්පූර්ණ කරගන්න මේ සටහන අපි යමු පාඩමට right ඇහෙන්නම නැති තරම්ද මාව ඔයාලට ස්ක්‍රීන් එක පේනවද ළමයි? ෂෙරින්. ඔයා ඉන්නවනම් මට ස්ක්‍රීන් එක පේනවද කියලා කියන්න. ඉන්නවා නේද? රයිට් ස්ක්‍රීන් එක පේනවද ළමයි? හරියට මම හොඳට ඇහෙනවද? කතා කරන්න චුට්ටක්. ස්ක්‍රීන් එක පේනවද? ළමයි
පේනවනේ නේද right හරි දැන් හරි ගියා කියලා කියනවා right හරි අපි එහෙනම් යමු ඔයාලා මේක සම්පූර්ණ කරගන්න මේ සටහන සම්පූර්ණ කරලා පුළුවන් නම් මට WhatsApp message එකකින් මෙන්න මේ විදිහට type කරලා එවන්න. ඒ කියන්නේ මේක ටිකක් ලොකු වැඩක් වෙනවා type කරන්න ගියාම සෙල්ලම් වෙන්නේ නැහනේ. right කොහොම හරි අතින් ලියලා හරි කමක් නැහැ. මේ වගේ සටහනක් මෙන්න මේ හැම වාක්‍ය රටාවකටම ඔයා හදලා පුළුවන් නම් මට යොමු කරන්න. එතකොට ඔයාලට මේක වාසියක් වෙනා ඕන වාක්‍යයක් නිර්මාණය කරන්න. එතකොට ඔයාට වාක්‍ය කියන්නේ ඔයාට මේ ඔයාට ලියන්න සිද්ධ වෙයි මෙච්චර කරුණු ප්‍රමාණයක්. ඔන්න බලන්න ඔයාට ඔය පේලියක් විදියට ලිව්වොත් එහෙනම් පේලි ගන්න අපි බලමු නිකමට වාක්‍ය රටා තියෙනවා 20ක්. මේ කතා කරන්නේ ඇක්ටිව් වොයිස් ගැන. වාක්‍ය රටා 20ක් තියෙනවා. 20 වැඩි කරත් අපි 4ෙන්. right 20 වැඩි කරනවා අපි 4ෙන්. එතකොට ඔයාට එනවා කීයක්ද? 80ක් එනවා. ඔයාට line එහෙම නැතිනම් මේ පේලි 80ක් ලියන්න සිද්ධ වෙනවා මෙන්න මේ විදියට. මේ දැන් බලන්නකෝ මෙතනම කීයක් තියෙනවද කියලා. මේ මෙතන සිම්පල් නැහැ. මේක තවත් වැඩි වෙනවා. right 20 වැඩි කිරීම 4. ඔව් 20 වැඩි කිරීම 4 තමයි මේකේ තියෙන්නේ. right එතකොට 80ක් එනවා. දැන් මෙතන මම දීලා තියෙනවා කීයක්ද? 4යි 4යි 4යි. 12ක් දීලා තියෙනවා මම මෙතන. ඊට පස්සේ මේ විදිහට මේවට එකතු වුනහම ඔය විදිහට එනවා. ඊට පස්සේ පැසිව් වල ඒ ටිකත් එකතු වුනහම ඔයාලට වාක්‍ය ලියන ක්‍රම 80ක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ 80ෙන් තමයි ඔය දාන සෙල්ලම් ඔක්කොම දාන්න තියෙන්නේ. ඉතින් මේ 80 ඔයාලා පුළුවන් තරම් හොඳට ප්‍රගුණ කරගත්තොත් එහෙම I think ඔයා වටන්න කෙනෙක් නැහැ ඉංග්‍රීසි භාෂාවෙන්. හරිද නේද? right අපි බලමු එහෙනම් දැන් යම් පාඩමට සම්බන්ධක පද. මාවන්දර ඇහෙනවද නේද ළමයි? right මාවන්දර ඇහෙනවද කියලා මම හිතනවා. දැන් අපි යමු සම්බන්ධක පද පාඩමට. right අන්න බලන්නකෝ. The words that join two or more sentences making them into one sentence. මොකක්ද ආයෙ මං හිමීට කියන්න? The words that join two or more sentences, right? Two or more වාක්‍ය දෙකක් හෝ වැඩි ගණනක් making them into one sentence. ඒ දෙකක් හෝ වැඩි ගණනක් තියෙන වාක්‍ය රටා තනි වාක්‍යයක් බවට පත් කිරීමට භාවිතා කරන වචන වලට අපි කියනවා මොනවා කියලාද? සම්බන්ධක පද කියලා. පැහැදිලිද? right හරියට මතක තියාගන්නකෝ. වාක්‍ය දෙකක් හෝ වැඩි ගණනක්. right වාක්‍ය දෙකක් හෝ වැඩි ගණනක් එකට සම්බන්ධ කර වාක්‍ය දෙකක් හෝ වැඩි ගණනක් එකට සම්බන්ධ කර තනි වාක්‍යයක් නිර්මාණය කිරීම සඳහා භාවිතා කරන පද සමූහයකට අපි කියනවා මොනවා කියලාද? සම්බන්ධක පද කියලා. ඔන්න අර්ථ දැක්වීම ඔච්චරයි. පැහැදිලිනේ? There we have to keep right there we have to keep in our mind some extra special rules there. ඉතින් මෙතනදී ඔයාලට මෙන්න මේ සම්බන්ධක පද වලට යන්න කලින් මෙන්න මේ කරුණු ටික හරියට මතකයේ තියාගෙන යන්න ඕනේ. එතකොට ඒක ලේසි වැදගත් වෙනවා. බලමු මොනවද කියලා. You must be able to ඔබට පුළුවන් වෙන්න ඕනේ. must be able to කියලා කියන්නේ ඔබට හැකි විය යුතුයි. right ඔබට හැකි විය යුතුයි. මොනවා කරන්නද බලමු අපි. recognize කියලා කියනවා හඳුනා ගන්නවා. right recognize කියලා කියනවා හඳුනා ගන්නවා. what the main clause එක මොකක්ද කියලා ඔයාලට හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. and the sub clause is separately. මොකක්ද main clause එක කියලා කියන්නේ? මොකක්ද sub clause එක කියලා කියන්නේ කියන දේ ඔයාලට නිවැරදිව හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. පැහැදිලිනේ? right main clause එක මොකක්ද? sub clause එක මොකක්ද කියලා ඔයාලට නිවැරදිව හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. right main clause එක සහ sub clause එක. එහෙම වුණොත් විතරයි ඔයාලට මේකෙදී දන්න ඒ කියන්නේ හොඳ සෙල්ලම් දාන්න පුළුවන්. ඔන්න ඔය දෙක ඔයාලට හඳුනා ගන්න පුළුවන් නම් හරිද? use the golden rules in conjunctions properly. මොනවද කියන්නේ? ඉංග්‍රීසි භාෂාවේ සම්බන්ධක පද කියන පාඩමට අදාළව තියෙනවා ස්වර්ණමය නීති කියලා හඳුන්වන්න පුළුවන් නීති ටික. මෙන්න මේ නීති ටික හරියට භාවිතා කරන්න ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. right have the understanding of each conjunction and where they are used. එක සම්බන්ධක පදයක් කොහෙදද භාවිතා කරන්නේ? මොන වගේ අරමුණකටද භාවිතා කරන්නේ කියලා ඔයාලට අවබෝධයක් තියෙන්න ඕනේ. right ඔයාලට අවබෝධයක් තියෙන්න ඕනේ. ඔන්න ඔය දේවල් ටික ඔයා ප්‍රගුණ කරගත්තොත් එහෙම ඔයාට පුළුවන් ලොකු දෙයක් කරන්න මේ සම්බන්ධක පද පාඩම හා සම්බන්ධව. right අපි යමු දැන්. ඔන්න මෙතනින් එහාට තියෙන කෙලින්ම තියරි කොටස. right මෙතනින් එහාට කෙලින්ම තියෙන තියරි කොටස. එම නැතිනම් සිද්ධාන්ත ටික. මේ ටික හරියට අහගෙන ඉන්න වෙන බාහිර වැඩ කරන්න යන්න එපා. right බාහිර වැඩ කරන්න යන්න එපා. හරියට මෙතන ඉඳලා හරි අවධානයෙන් අහගෙන මේ ටික කරගමු අපි. පැහැදිලි නේද? right බලමු අපි.
recognizing the main clause and the sub clause. මොකක්ද කියන්නේ මෙන්න මේ main clause එක සහ sub clause එක හඳුනා ගන්න විදිහ තමයි දැන් අපි කතා කරන්න ලෑස්ති වෙන උපවාක්‍ය ප්‍රධාන වාක්‍ය හඳුනා ගැනීම. බලමු මොකක්ද ඒකද වෙන්නේ කියලා. ඔන්න මම උදාහරණ වාක්‍යයක් දීලා තියෙනවා. මොකක්ද බලන්න. ඔයා ආවට පස්සේ මම කන්නම්. ඔයා ආවට පස්සේ මම කන්නම්. right බලන්න දැන් මේ වාක්‍ය කොහොමද අපි ලියන්නේ? After you come I will eat. දැන් ඔයාම කිව්වට අපිට ඔක තේරෙන්නේ නැහැ නේ. ඔයා ඔක විස්තර කරන්න. දැන් ඔයා ලිව වාක්‍ය ඔයාම කියවනවා. එහෙම හරි නෑනේ. ඔයාට හිතුණා කියලා එහෙම කියලා මම දන්නවා. හරි. දැන් මම කියන්නම්කෝ මේකෙදි කොහොමද අපි හඳුනගන්නේ කියලා main clause එකයි sub clause එකයි. right? අමුතු වචන විදියට හිතන්න එපා මේ. sub clause කියලා කියන්නේ මොකද්ද? උපවාක්‍ය. right? උපවාක්‍යට කියනවා අපි sub clause කියලා. main clause කියලා කියනවා මොකද්ද? ප්‍රධාන වාක්‍ය. right? main gate එක කියලා කියන්නේ මොකද්ද? ප්‍රධාන දොරටුව. right? main hall එක කියලා කියන්නේ මොකද්ද? ප්‍රධාන ශාලාව. එතනන් ඔයා දන්නවා. main character එක කියලා කියන්නේ කවුද? ප්‍රධාන චරිතය. අන්න ඒ වගේ main කියලා කියන්නේ මොකද්ද? ප්‍රධාන. ඊළඟ sub කියලා කියන්නේ උපවාක්‍ය. right? sub topic කියලා කියන්නේ මොකද්ද? උපමාතෘකාව නැත්නම් අනුමාතෘකාව. පැහැදිලිනේ? අන්න ඒ විදිහට අපි මේවා හඳුනා ගන්න ඕනේ. sub clause කියන්නේ මොකද්ද? උපවාක්‍ය. main clause කියලා කියන්නේ මොකද්ද? ප්‍රධාන වාක්‍ය. හරි. මෙච්චර වෙනකල් මම කියුව කරුණු පැහැදිලිද කියන්නකො ඔයාලට? පහළ තියෙන කොටස් වලට යන කලින් ළමයි chat එකේ message එකක් දාන්න. මෙච්චර වෙලා මම කිව්ව කරුණු ඔයාලට පැහැදිලිද කියලා? right? පැහැදිලිද කියලා? පැහැදිලි නේද? right. පැහැදිලි නැතිනම් අනිවාර්යෙන් මට message එකක් දාලා කියන්න. මට පැහැදිලිමදි තේරෙන්නේ නැහැ. right? චුට්ටක් විස්තර කරලා දෙන්න කියලා කියන්න. right? කිසිම අවුලක් නැහැ ඒකට. okay? right. හරි. දැන් බලන්නකෝ. දැන් අපි හඳුනා ගන්න යන්නේ මොකද්ද දන්නවද? මොකද්ද main clause එක? මොකද්ද sub clause එක? ওই දෙක වෙන් කරලා හඳුනා ගන්න බැරි වුණොත් ඔයා ලියන වාක්‍ය වරදින්න ඉඩ වැඩි. වරදිනවා. right? ඉඩ වැඩි නෙමෙයි වරදිනවා. right? ඔයාට main clause එක මොකද්ද? sub clause එක මොකද්ද කියලා හඳුනා ගන්න බැරි වුණොත් එහෙම ඔයා ලියන එක වරදිනවා. ඉතින් ඒ හින්දා අපි මේක හඳුනා ගන්න ඕන අනිවාර්යෙන්ම. බලන්නකෝ. right. දැන් සම්බන්ධක පද වලින් සම්බන්ධ කරන්න අපිට වාක්‍ය කීයක් තියෙන්න ඕනද අවම වශයෙන්? ළමයි chat එකට යන්න ඉක්මනට. right? උත්තරේ දාන්න ඉක්මනට බලන්න. අවම වශයෙන් වාක්‍ය කීයක් තියෙන්න ඕනද සම්බන්ධක පදයකින් සම්බන්ධ කරනවා නම්? දෙකක් තියෙන්න ඕනේ. very good. ඕෂධි very good. right? අපිට දෙකක් තියෙන්න ඕනේ වාක්‍ය. අනිවාර්යයෙන්ම වාක්‍ය දෙකක් තියෙන්න ඕනේ අවම වශයෙන්. වැඩි වෙන්න පුළුවන්. right? වැඩි වෙන්න පුළුවන්. ගොඩක් අපිට සම්බන්ධ කරන්න පුළුවන්. පැහැදිලිනේ? දැන් මේක බලන්නකෝ. මේකෙන් අපි හඳුනාගමු කොහොමද main clause එකයි sub clause එකයි හඳුනගන්නේ කියලා. දැන් වාක්‍ය දෙකක් තියෙනවානේ. දැන් වාක්‍ය දෙකක් තියෙනකොට right වාක්‍ය දෙකක් තියෙනකොට අපිට සිද්ධ වෙනවා මොනවා කරන්නද? ක්‍රමාවක් දාලා මේ දෙනා වෙන් කරන්න චුට්ටක්. එහෙම කරන්නේ අයියේ. ඔයාගේ පහසුවට වගේම ඒක කියවන කෙනාගේ පහසුවට. පැහැදිලිද? මේක දැන් ඔයාලා ලියලා හිතන්නකෝ ප්‍රශ්න පත්‍රයක ඔයා මේ වගේ වාක්‍යයක් ලියනවා කියලා. ඒ ලියන වාක්‍ය බලන කෙනෙක් ඉන්නවනේ. විභාග පරීක්ෂකතුමා ඉන්නවනේ. අන්න එයාට එවන්න දැන් ඔයා කතාවක් පවත්වනකොට ඒක අහන කෙනාට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට තමයි මේ කමා එක දාන්නේ ඔයා. ඒතර කමා එක කතා කරනකොට පේනවද කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. නෑ ඔයා අතනින් වාක්‍ය කඩනවනේ කොහොමද? දැන් බලන්නකෝ after you come හරි after you come අල්ම යන්න right after you come ආය කමාව අතින් පෙන්නන්න ඕනේ නෑ. ඒක ඔටෝමැටිකලි අර උච්චාරණය කරන ක්‍රමවේදයෙන්ම තේරෙනවා. වාක්‍ය දෙකක් තමයි මෙයා මේ කියන්නේ කියලා. after you come right I will eat. after you come ඔන්න එක right I will eat ඊතුරු කොටස. මේ මම පෙන්නලා තියන්නේ අන්න ඒකයි. කමාවක් දාලා තියන්නේ. හරි. දැන් මේකෙන් කොහමද අපි ප්‍රධාන වාක්‍ය සහ උපවාක්‍ය වෙන් කරලා අඳුනගන්නේ? මතක ළමයෙක් ඉන්නවනම් මොකද්ද සාධකය කියලා කියන්නේ මම කියලා දුන්න කරුණු වලින් ඒ කාලේ හිටපු ළමයෙක් බලමු මතකද කියලා. right right කාට හරි මතකද කොහොමද උපවාක්‍ය ප්‍රධාන වාක්‍ය වෙන් කරලා හඳුනාගත්තේ කියලා? right මතක නැහැනේ. හරි මම කියන්නම්. ප්‍රධාන වාක්‍යයයි උපවාක්‍යයයි අපි හඳුනාගන්නේ කොහොමද? මෙන්න මෙහෙමයි අපි හඳුනාගන්නේ. මුලින්ම අපි හඳුනාගන්නේ අපිට ලේසි මේක. මොකද්ද? අපිට ලේසියෙන්ම හඳුනා ගන්න පුළුවන් දේ තමයි ප්‍රධාන වාක්‍ය නෙමේ උපවාක්‍ය. අපේ උපවාක්‍ය ලේසියෙන්ම හඳුනා ගන්න පුළුවන්. කොහොමද අපි හඳුනාගන්නේ? මෙන්න මේ කියන උපවාක්‍ය අපිට ලේසියෙන්ම හඳුනා ගන්න පුළුවන්. කොහොමද හඳුනාගන්නේ? මෙන්න මෙහෙම හඳුනාගන්නේ. උපවාක්‍ය කියලා කියන්නේ මොකක්ද?
සම්බන්ධක පදය අන්තර්ගත වන වාක්‍ය. සම්බන්ධක පදය අන්තර්ගත වන වාක්‍යයට අපි කියන මොකක් කියලාද? උපවාක්‍ය කියලා. මොකක්ද ඒකෙදි තියෙන්න ඕනේ? සම්බන්ධක පදය අන්තර්ගත වෙලා තියෙන්න ඕනේ. දැන් බලන්නකෝ. මම කන්නම් කියන එක දැන් මෙතන ඉන්නේ මේ වාක්‍ය දෙක වෙන් වෙන්නේ. දැන් මම කන්නම් කියන එකේ මොන හරි සම්බන්ධක පදයක් තියෙනවද ඔයාලට බලන්න පුළුවන්ද? බෑ නේද? මේකෙදි නෑනේ මොනවත් වෙන වචනයක්. දැන් සම්බන්ධක පදයක් විදිහට රයිට් සම්බන්ධ කරන්න භාවිතා කරන වචනයක් විදිහට මේ මම කන්නම් කියන වචන දෙක ඇතුලේ මුකුත් නෑනේ ළමයි. පේනවා ඇති. රයිට් මම කන්නම් කියන එක ඇතුලේ එහෙම මුකුත් නෑ. ඒක සාමාන්‍ය වාක්‍යයක්. එහෙනම් කොතනද සම්බන්ධක පදේ තියෙන්නේ? මේ තියෙන්නේ. after කියන එකේ තේරුම මොකද්ද ළමයි? පස්සේ. right? පස්සේ කියන්නේනේ මම කාමරයට ආවාට පස්සේ මම පංගේ මොනවාද? පොත් මේසේ අස් කරා. මම කාමරයට ආවට පස්සේ කියන අපි භාවිතා කරන්නේ මොකද්ද? after කියන මෙන්න මේ වචනේ. පැහැදිලිද? right? එතකොට දැන් බලන්නකෝ මේ මෙතනින් තමයි මේක වෙන් වෙන්නේ. මේ වාක්‍ය දෙක වෙන් වෙන්නේ මෙතන ඉන්නේ. එතකොට මම කන්නම් කියන එකේ මොනවා සම්බන්ධක පදයක ආකාරයක්වත් ගෑවිලවත් නැහැ. ඒක නිකන් වාක්‍යයක්. එහෙනම් මේකේ තමයි මෙන්න මේ කොටසේ තමයි තියෙන්නේ මොකද්ද? සම්බන්ධක පදය. එහෙනම් මේකේ සම්බන්ධක පදේ තියෙනවා නම් ඒක මොකද්ද ළමයි? ඒක සබ් ක්ලෝස් එක. ආයෙ කියලා දෙන්න. හොඳට අහගෙන ඉන්න. ආයෙ මම කියන්න. ඕම් බලන්නකෝ. දැන් අපි ලෑස්ති වෙන මොනවා කරන්නද ළමයි? උපවාක්‍යයයි ප්‍රධාන වාක්‍යයයි වෙන් කරලා හොයාගන්න. දැන් වෙන් කරලා හඳුනාගන්නේ කොහොමද? අපි දන්නවා සම්බන්ධක පදයකින් සම්බන්ධ කරනවා නම් අඩුම වාක්‍ය දෙකක්වත් තියෙන්න ඕනේ. ওই තියෙන වාක්‍ය දෙක කොහොමද අපි වෙන් කරගත්තේ? මේ කමා වෙන්නේ අපි ඕක කරගන්නේ. රයිට් කමාවෙන් මොකද කරන්නේ? ඔන්න එක වාක්‍යයක් තියෙනවා කමාවක් දාලා ඉවරලා ඊළඟ වාක්‍ය ලියනවා. රයිට් මෙන්න මෙයාගෙන් තමයි වාක්‍ය දෙක වෙන් වෙන්නේ. මේ තියන්නේ. එතකොට ඊළඟට බලන්න ඕනේ මෙන්න මේ සම්බන්ධක පදය රයිට් සම්බන්ධක පදයේ අන්තර්ගත වෙන කොටස තියෙන්නේ මොන වාක්‍යද කියන එක. මේක පළවෙනි වාක්‍ය රයිට් මේක පළවෙනි වාක්‍ය කියලා මම දෙනවා. මේක ඔයාලට දෙනවා මම දෙවෙනි වාක්‍ය කියලා. රයිට් දෙවෙනි වාක්‍ය කියලා. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් දැන්. රයිට් ඔයාලට තේරුම් ගන්න පුළුවන් සම්බන්ධක පදයේ අන්තර්ගත වෙන්නේ මොන වාක්‍යයද? පළවෙනි වාක්‍යය. රයිට් සම්බන්ධක පදයේ අන්තර්ගත වෙන්නේ පළවෙනි වාක්‍යය. පැහැදිලිද? රයිට් මම මේක රයිට් ඔහොමම තියන්න. හරි මට කියන්න ළමයි පැහැදිලිද කියලා ඒක? ළමයි පැහැදිලිද ඒක? කොහොමද ප්‍රධාන වාක්‍ය උපවාක්‍ය හඳුනාගන්නේ කියලා පැහැදිලිද? රයිට් මට පුළුවන් මේක වේගෙන් කරගෙන යන්න. ඒත් මම එහෙම කරන්නේ නැද්ද? මොකද මම මේක එක වටයක් කරලා තියෙනවා. ඒ පළවෙනි වටේදී තේරුනේ නැති අයට තේරුම් ගන්න තමයි මම මේ ආය අරගෙන කරන්නේ. මොකද මේක මම මේක පහු කරලා රයිට් මේක පහු කරලා මම දැන් ගොඩක් දුර ගිහිල්ලා තියෙන්නේ. මම මේකට ආයේ ආවේ ඔයාලට මේක චුට්ටක් විස්තර කරලා දෙන්න ඕනේ හින්දා. රයිට්. හරි. අපි බලමු ඊළඟ ඈ. මාව ක්ලියර් ඇහෙන්නේ නැද්ද ළමයි? මාව හරියට ඇහෙන්නේ නැද්ද? චුට්ටක් කියන්න. සමහර ළමින්ට ඇහෙන්නේ නැහැ කියලා කියනවා. කැඩි කැඩි ඇහෙනවා කියලාත් කියනවා. වහිනවද මේ කම්පහ පැත්තට? වහිනවද? වහිනවා නම් හුලන් තියෙනවා නම් චුට්ටක් සිග්නල් ප්‍රශ්නයක් ඇති වෙන අනිවාර්යෙන්ම. පොද වැටෙනවා නේද? හරි ඇහෙනවා නේද මල්ලි? හරි මල්ලි හරි. දිලිත මට චුට්ටක් කියන්න මේ ඇහෙනවා ප්‍රශ්නයක් වගේ ආවොත් මට ඉක්මනට මෙසේජ් එකක් දාන්න චුට්ටක් මේ කැඩි කැඩි ඇහෙනවා වගේ චුට්ටක් බලන්න කියලා. රයිට්? හරි. එතකොට මේ මට කන්ෆර්ම් කරගන්න පුළුවන් මගේ ප්‍රශ්නයක්වත් එහෙම කියලා. රයිට්? එතකොට මේක දැන් පැහැදිලි ඇති ඔයාලට නේද? සබ් ක්ලෝස් එකට අපි කියනවා මොකද්ද උපවාක්‍ය කියලා. ඒ කියන්නේ after කියන එක තමයි මොකද්ද සම්බන්ධක පදය. මෙන්න මේකේ නීති රීති ටික යටින් තියෙන අපි ටික බලමු. මේ වාක්‍ය ලියන විදිහ අපි එතනදී කතා කරමු. දැන් මේකෙදි මම ගත්තේ මොකද්ද? සම්බන්ධක පද යොදාගත්ත වාක්‍යයක තනි වාක්‍යයක ප්‍රධාන වාක්‍ය කෝකද උපවාක්‍ය කෝකද කියලා හඳුනා ගන්න එක තමයි මම මේකෙදි බලාපොරොත්තු වුනේ. රයිට් මම ඔයාලට වැඩක් දෙන්නම්කෝ. රයිට් මට මේකේ ප්‍රධාන වාක්‍ය උපවාක්‍ය කියන්න ඔයාලා. රයිට් ඔන්න මම දෙනවා වැඩක් මම මෙතනින් එක ගන්නම්කෝ ඉඩක් පොඩි. රයිට්. ඔන්න දැන් මම වාක්‍යය ටයිප් කරනවා. මට මේකේ
උපවාක්‍ය ප්‍රධාන වාක්‍ය වල කියන්න ඕනේ එකද දෙකද කියලා. ඔන්න මම ඔව් රයිට්. ඔන්න මම දාන වාක්‍යයක්. ඇය මට බැන්නට පස්සේ ඇය මට බැන්නට පස්සේ ඔව් රයිට් ඇය මට බැන්නට පස්සේ මම ඇයට බැන්නා. right ඇය මට බැන්නට පස්සේ මම ඇයට බැන්නා. right ඕක තමයි වාක්‍යය. දැන් මම මේක නම් කරනවා 1 2 කියලා. right මෙන්න මේක 1 මම මේක මේ මැද්දෙන් දාන්නම්කෝ. right ඔන්න මෙතන මම මැද්දෙන් දානවා. මේ තින්නේ පළවෙනි වාක්‍යය. right මේක පළවෙනි වාක්‍යය. මේක තමයි දෙවෙනි වාක්‍යය. right මට කියන්න මේකේ කෝකද සම්බන්ධක කියන්නේ කෝකද ප්‍රධාන වාක්‍යය කෝකද උපවාක්‍යය. දාන්න බලන්න මැසේජ් එක මට ඉක්මනට. ඔයාලට ස්ක්‍රීන් එක පේනවද කියලා මම හිතනවා මම ටික ලොකු කරන්නම්කෝ. හරි ළමයි මට ඉක්මනට දාන්න බලන්න මැසේජ් එක. ඇය මට බැන්නට පස්සේ මම ඇයට බැන්නා. right කෝකද ප්‍රධාන වාක්‍යය කෝකද උපවාක්‍යය එකද දෙකද chat එකට දාන්න ඉක්මනට. කෝකද ප්‍රධාන වාක්‍යය කෝකද උපවාක්‍යය හොඳට හිතන්න. right sub clause එක කෝකද main clause එක කෝකද කියලා. මහේෂිකා ඔයා හරි කොහොනින් ළමයි නුත් දාන්න ඕනේ. හරි මම එකක් අහන්නම්කෝ sub clause එකයි main clause එකයි කියලා දෙකම ඇහුවත් එහෙම වෙලා යනවනේ. right හරි මම ඔයාගේ මුලින්ම අහන්නම්. ඔතන ඔන්න ඔයා අංක විතරක් මට එවනම් ඇති main clause එක කීයද? main clause එක කීයද? කෙටි උත්තරයක් දැන් තියෙන්නේ. ඉලක්කම ගෙවුවා. කෝකද main clause එක? main clause එක කෝකද? main clause එක 2. right හරි හරි දැන් ඔයාලට ඒක පුළුවන්. right මම තව එකක් ගන්නම්. තව උදාහරණයක්. දැන් මේක ඉංග්‍රීසි වලින් ගන්න. ඔන්න ඉංග්‍රීසි වලින් තියෙන උදාහරණයකින් අපි බලමු මේක හඳුනා ගන්න පුළුවන්ද කියලා. right ඔන්න මම ගන්න වාක්‍යයක්. while right නෑ අපි මේක මෙහෙම ගමු. she went home. she went home while මම බලමු මේක දන්න කවුරු කෙනෙක් ඉන්නවද කියලා. while it was raining. right මේක මම කතා කරන ඉස්සරහට කමක් නැහැ. මංචට කලින් ඔන්න මේ කියන්නේ අහුව ප්‍රශ්නයක්. මෙතන වාක්‍ය කැඩෙන්නේ කොතනින්ද කියන්නකො මුලින්ම. ඒ වචන දෙක කියන්නකො මට. ඒ කියන්නේ she went කියන තැනින්ද වාක්‍ය කැඩෙන්නේ. home while කියන තැනින්ද කැඩෙන්නේ. it was කියන තැනින්ද කැඩෙන්නේ කියලා. ඒ වචන දෙක මට කියන්න. මෙන්න මේ තැනින් තමයි වාක්‍ය කැඩෙන්න ඕන කියලා. ඔයාලා දාන්න මැසේජ් එක වෙන කවුරුත් දකින්නේ නැහැ මම විතරයි දකින්නේ. ඒක හින්දා බය වෙන්න එපා. ඩිරෙක්ට් මැසේජ් එකක් විතර එවන්න. රයිට් ඒතර කවුරුත් hina වෙන්නේ නැහැ. ආ මේ මෙයාගේ උත්තරේ වැරදි එහෙම කියලා වගේ. අන්න රයිට් very good. හරි. ඔයාලට පුළුවන් නේ හඳුනා ගන්න. මෙතනින් තමයි වාක්‍ය කැඩෙන්නේ. රයිට් ඔතනින් තමයි වාක්‍ය කැඩෙන්නේ. රයිට්. දැන් වාක්‍ය දෙකක් අපිට දැන් හම්බුණා. දැන් මට කියන්න කෝකද main clause එක කෝකද sub clause එක කියලා. ඔන්න මම මේක දානවා 1 කියලා. මේකට මම දානවා 2 කියලා. කෝකද main clause එක කෝකද sub clause එක. right sub clause එක කෝකද කියන්නේ මට මුලින්ම sub clause එක කෝකද? sub clause එක කෝකද? sub clause එක වෙන්නේ කෝකද? right ඖෂධි ඔයා මම හිතන්නේ මේ මම දැන් අහන ප්‍රශ්නෙට උත්තරේ දුන්නා නම් චුට්ටක් වැරදුනා. right මේකේ sub clause එක කොහොමද ළමයි? මෙන්න මේකයි sub clause එක. මෙන්න මේ දෙක තමයි sub clause එක. ඇයි මේ දෙවෙනි එක sub clause එක වෙන්නේ? සම්බන්ධක පදේ අන්තර්ගත වෙලා තියෙන්නේ. එයාටනේ මේ. පැහැදිලිද? එයාටනේ සම්බන්ධක පදේ අන්තර්ගත වෙලා තියෙන්නේ. එහෙනම් ආයේ කතා දෙකක් නෑ. එයා තමා කවුද? මෙන්න මේ තමා මෙන්න මේ කහ පාට කරන කෙනා තමා sub clause එක. මෙයා තමා main clause එක. ඔන්න ඔය අවබෝධයේ මූලිකවම ඔයාලට තියෙන්න ඕනේ මේ වාක්‍ය ලියන්න ලෑස්ති වෙනකොට. right අපහැදිලි කවුරු කෙනෙක් ඉන්නවද? right බය වෙන්න එපා. right අලුතෙන් කවුරු කෙනෙක් ඇවිල්ලා මේක ඉගෙන ගන්න මෙතනට ඇවිත් ඉන්නා නම් ඒත් කමක් නැහැ. right මේක ලියාගෙන යමු ඉස්සරහට. right නොතේරුණු දෙයක් තියෙනවා නම් අහන්න. නැත්නම් මට මේක තේරුන්නේ නැහැ කොහොමද ඒක කරේ කියලා. right නොතේරුණු දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම අහන්න. right
මෙච්චරලා දැන් මෙතෙන් එකක් කියලා දුන්න ටික පැහැදිලිද ළමයි? මේන් ක්ලෝස් එකයි සබ් ක්ලෝස් එක හඳුනා ගන්න පුළුවන්ද ඔයාලට? පුළුවන්ද? පුළුවන් නේ? right very good. හරි දැන් අපි යමු චුට්ටක් ඉස්සරහට. right? අපි දැන් චුට්ටක් ගිහලා බලමු මොකක්ද ඇත්තට මේ මේන් ක්ලෝස් එක කියන්නේ? මොකක්ද මේ සබ් ක්ලෝස් එක කියලා කියන්නේ කියලා. right? අපි චුට්ටක් දැන් බලමු. okay? right. අපි බලමු මොකක්ද මේන් ක්ලෝස් එක කියලා කියන්නේ? මොකක්ද සබ් ක්ලෝස් එක කියලා කියන්නේ? අපි බලමු. right. අපි කරමු. right. හරි අපි නෝට් එක හදාගෙන යමු ඉස්සරහට සාමාන්‍ය විදියට right. හරි ඔන්න ඔහම තිබ්බේ නෝට් එක. right අපි බලමු එතකොට. මෙන්න මේක තමයි මේන් ක්ලෝස් නෑ මුලින්ම අපි බලන්න ඕනේ මොකද්ද ක්ලෝස් එකක් කියන්නේ. දැන් ක්ලෝස් කියලා කියනවා මොකද්ද මේ ක්ලෝස් කියලා කියන්නේ මෙන්න මේකද කියලා ඔයාලට නිකන් හිතෙන්නේ නැති. අනේ ක්ලෝස් කියලා කියනවා මට ඇහෙන්නේ මෙන්න මේකනේ අප්පා. කියලා ඔයාලට හිතෙන්නේ නැති සමහරට. මේක මේ මෙතෙන් නැති සමහරට ක්ලෝස් වහනවා right. දොරක් වහනවා ගේට්ටුව වහනවා right ජනේලේ වහනවා මෙන්න මේ ක්ලෝස් එක. ඒ ක්ලෝස් එක හැම නෙමෙයි මේ right මේකේ තියෙන මොකද්ද close C L O U sorry C L A U S C close එකක් තියෙන්නේ මේ තියෙන්නේ මෙතන ඔයාලට පේනවා මේ close එකක් right close නෙමෙයි close එකක් තියෙන්නේ right close කියලා වගේ එක කියන්නේ right ඔය එක ප්‍රොනවුන්ස් කරන විදිය වෙනස් වෙන්න පුළුවන් හරි මම චොට්ටක් මේ ඔයාලට තේරෙන විදිහට කියන්නම් ඒක ප්‍රොනවුන්ස් කරන්න right මෙන්න මේ වගේ එක භාවිතා කරන්න අපි ප්‍රොනවුන්ස් කරන්න අල්කයන්න ලොයන්න ක්ලෝවුස් right gloves එක. ඒ කියන්නේ gloves කියන්නේ ආන්න ඒ වගේ gloves කියන වගේ තමයි gloves කියලා කියන්නේ right අන්න ඒ වගේ චුට්ටක් pronunciation එක තියෙන්නේ right close එක. දැන් අපි බලමු මොකක්ද කියලා. what is a clause? මොකක්ද clause එකක් කියලා කියන්නේ? a clause is an uncompleted right uncompleted සම්පූර්ණ නැති අපි ඔකට කියන අසම්පූර්ණ කියලා. සම්පූර්ණ නැත්නම් ඒක අසම්පූර්ණන්නේ ළමයි right uncompleted sentence or a collection of words right එක්කෝ ඒක වාක්‍යයක් වෙන්න පුළුවන් එහෙම නැතිනම් වචන සමූහයක එකතුවක් වෙන්න පුළුවන් written correctly either in active or passive active වලින් හෝ passive වලින් ලියලා තියෙන අසම්පූර්ණ වාක්‍ය කොටසකට අපි කියනවා මොකක් කියලාද clause එකක් කියලා. ඒක සම්පූර්ණ නෑ. සමහර වෙලාවට පැහැදිලිනේ සිංහලෙන් දාලා තියෙනවා වාක්‍ය ඛණ්ඩයක් කියලා කියන අපි clause එකට කතෘකාරක හෝ කර්මකාරක යන ආකාර දෙකෙන් එකක් භාවිතයෙන් නිවැරදිව ලියන ලද අසම්පූර්ණ වාක්‍ය කොටසක් හෙවත් පද සමූහයකට අපි කියන මොකක් කියලාද clause එකක් කියලා. right දැන් අපි බලමු මොකද්ද sub clause එක කියන්නේ කියලා. right sub clause කියන්නේ මොකද්ද? ළමයි තේරෙන දෙයක් තිබ්බොත් එහෙම අනිවාර්යෙන්ම අහන්න. right ලැජ්ජ වෙන්න එපා. right ඕන දෙයක් අහන්න කතා කරමු. sub clause එක. the phrase කියලා කියන වචන සමූහයක එකතුවක්. right the phrase that contains the conjunction ඒක තමයි විශේෂම කරුණ. මොකක්ද කියන්නේ? සම්බන්ධක පදයේ අන්තර්ගත වන වාක්‍යයට අපි කියන මොකක් කියලාද? sub clause එක කියලා. right? and the fact that helps the main clause to be මොකක්ද කියන්නේ? ප්‍රධාන වාක්‍යයට ඒ වාක්‍යයට සම්බන්ධ වෙලා ඉන්න ආධාරයක් වන වාක්‍යයට අපි කියන මොකක් කියලාද? sub clause එක කියලා. එච්චර දුර යන්න ඕනේ නැහැ. ඔයාලා මේක සරලව හඳුනා ගන්න සම්බන්ධක පදේ තියෙන්නේ මොකේද? ඒක තමයි sub clause එක. ඒක තමයි උපවාක්‍ය කියලා. ළමයි පැහැදිලිද ඒක? මම චුට්ට අහනවා දැන්. පොඩ්ඩ මම ටිකක් කියලා දීලා ඉවරලා තේරුණාද කියලා අහනවා. නැත්තම් මම වේගෙන් ගියා කියලා ඔයාලට පුළුවන් වෙන්නේ නැහනේ. right. කියන්නේ ළමයි පැහැදිලිද ඒක? right පැහැදිලි නේද? සිදුමිනි පැහැදිලිද ඔයාලට? right මේ අවුරුද්දේ එක්සෑම් ලියන්නේ නැති එහෙම නැත්නම් ඊළඟ අවුරුද්ද වල එක්සෑම් ලියන්න බලාපොරොත්තු වෙන කවුරු කෙනෙක් ඉන්න ළමයි ඉන්නවා මෙතන සම්බන්ධ වෙලා ඒ ළමයි විශේෂයෙන්ම මට කියන්න බලන්න පැහැදිලිද කියලා මේක පැහැදිලි නේද right හරි මේක ලියා ගන්න චුට්ට එතකොට ඔයාලට පුළුවන් ලස්සන දේවල් කරන්න නිසදැස් යන්න පවා පුළුවන් මේකෙන් right හරි ඊට පස්සේ බලමු main clause එක කියන්නේ මොකක්ද කියලා main clause එක කියලා කියන මොකක්ද the clause that says what happens or does
according to the condition or the meaning in the sub clause. මොකද්ද කියන්නේ? sub clause එකේදී හැඟවෙන අදහසට ප්‍රතිඵලයක් විදිහට මොකද්ද සිද්ධ වෙන්නේ? මොනවද අපි කරන්නේ කියන්නේ දක්වන වාක්‍යයට අපි කියනවා මොකක් කියලාද? ප්‍රධාන වාක්‍ය කියලා. මොකද්ද කිව්වේ? sub clause එක නිසා sub clause එකේ දක්වන කාරණාව නිසා අපි සිද්ධ කරන දෙයක් හෝ සිදු වෙන දෙයක් හෝ දක්වන්න අපි භාවිතා කරන දෙයට අපි කියනවා main clause එක කියලා. පැහැදිලිද? right අපි උදාහරණයක් හිතමු. මොන පොඩි ළමයෙක් ඉන්නවා. sub clause එකයි if clause එකයි කියන දෙකම එකක්ද සර් කියලා අහනවා. ඔව් ඒ දෙකම එකක්. ඒ දන්නවද? මෙතනදී ඔයා භාවිතා කරන්නේ මොකද්ද? after වෙනුවට එතනදී ඔයා භාවිතා කරන්නේ මොකද්ද? if කියන එක. ඒකෙත් ඔය සිද්ධියම තමයි තියෙන්නේ. පැහැදිලි නේද? එකම තියරියේ තියෙන්නේ. right එකම විදියට තමයි භාවිතයේ තියෙන්නේ. දැන් බලන්නකෝ if you come I will eat. ඔයා එනවා නම් මම කන්නම්. පැහැදිලිනේ? එතනදී කරන්නේ මොකද්ද? වාක්‍ය දෙකක් සම්බන්ධ කරන එක තමයි කරන්නේ. ඉතින් if කියන එක අපිට භාවිතා කරන්න පුළුවන් සම්බන්ධක පදයක් විදිහට. if කියන එක වෙනම භාවිතා කරන අපි conditional කියලා. right ඒකත් ඒ වෙලාවට මොකද්ද කරන්නේ? සම්බන්ධක පදයේ duty එකම තමයි කරන්නේ. පැහැදිලි නේද? right if you come I will eat. මම මොකද්ද කරේ? after වෙනුවට if ලිව්වා මෙතන. වාක්‍ය හරි. තේරුමකුත් තියෙනවා. හරි ලස්සනයි. මොකද්ද? ඔයා එනවා නම් මම කන්නම්. ඔයා එන්නේ නැත්තම් මම කන්නේ නැහැ. නැත්නම් කියන්නේ මොකද්ද ගන්න අපි? unless right unless you come I will eat. ඒ කියන්නේ I will not eat. නැත්නම් I won't eat. ඔයා එන්නේ නැත්නම් මම කන්නම්. එතන මෙහෙම තේරුමක් තියෙන්නේ. ඔයා එන්නේ නැත්නම් මම කන්නේ නැහැ. එහෙම නෙවෙන්න ඕනේ. ඔයා එන්නේ නැත්නම් මං කන්නේ මට කන්න ඕනේ. right I won't eat කියලා වෙනස් කරන්න ඕනේ. ඒක නෙගටිව් කරලා. right පැහැදිලිද? right පැහැදිලි ඇති. රෂි ඔයගේ ප්‍රශ්නේ පැහැදිලිද? right අන්න එහෙම අහන්න ඕනේ. ඕන දෙයක් අහන්න. after you come I will eat කියන එකේ after වෙනුවට ඔයාලට භාවිතා කරන්න පුළුවන් if කියන එක. කිසි ප්‍රශ්නයක් නැහැ. sub clause එකයි if clause එකයි දෙකම එකයි. ඇයි ඒ? if කියන එකත් සම්බන්ධක පදයක duty එකම තමයි කරන්නේ. ඒ වගේම තමයි හැසිරෙන්නේ. ඒකයි. right ඊළඟ main clause එක කියලා කියන්නේ මොකද්ද බලමු. උපවාක්‍යයේ පෙන්වන අදහස හෝ කොන්දේසිය මත පදනම්ව කුමක් සිදු වන්නේද හෝ කරන්නේද යන්න දක්වන වාක්‍යයට අපි කියනවා මොකක් කියලාද? main clause එක කියලා. දැන් බලන්නකෝ මේකෙදි කොන්දේසියක් දෙන්නේ. ඔයා ආවට පස්සේ මම කන්නම්. ඒ කියන්නේ මම කන්න නම් මොකද වෙන්න ඕනේ? ඔයා එන්න ඕනේ. ඔයා එන්නේ නැත්තම් මට සමහරට කන්න හම්බ වෙන්නේ නැහැ. වෙන්න පුළුවන් නේ. අන්න ඒ වගේ. පැහැදිලි නේද? right according to that explanation එහිදී සිදු කරපු විස්තර කිරීමට අනුව now you can easily understand that after you come is the sub clause. ඇයි මෙන්න මේ after කියන වචනේ තියෙන හින්දා ඒක sub clause එක වෙනවා. I will eat කියන එක main clause එක වෙනවා. පැහැදිලි නේද? right now with that basic understanding we would move to the next topic of discussing the golden rules. right මේ සම්බන්ධක පද කියන වාක්‍ය රටාවේදී භාවිතා කරන golden rules කීපයක් තියෙනවා. golden කියලා මොනවද කියන්නේ ළමයි? රත්තරන්නේ. රත්තරන්. එහෙම නැත්නම් අපි ඔක චුට්ටක් මොනවද? modify කරලා වගේ නිකන් ලස්සනට කියන මොකමද? ස්වර්ණමය කියලා. right ස්වර්ණමය නීති ටිකක් තියෙනවා. මොනවද බලමු මේ ටික දැනගන්න ඕනේ. ඔයා ඉස්සරහට කතා කරගෙන යනකොට වාක්‍ය ලියාගෙන යනකොට right වාක්‍ය ලියන්න අපිට වැඩ ගොඩක් තියෙනවා මේ. right වාක්‍ය ලියන්න ගොඩක් තියෙනවා අපිට. ඉතින් ඒකට ඔයාට මේ අවබෝධය තියෙන්න ඕනේ. right බලමු අපි. okay right then අපි බලන්න යන්නේ මොනවද මේ ස්වර්ණමය නීතිය මත මොනවද මේ rules කියලා. මෙන්න මේක තමයි පළවෙනි rule එක. මේවා හොඳට මතක තියාගන්න. right මේවා ගොඩක් වැදගත්. මේව නැත්තම් ඔයාලට ලියන්න හම්බෙන්නේ නැහැ වාක්‍යයක්. right මේ ඔයාලට අනිවාර්යයෙන්ම අනුගමනය කරන්න සිද්ධ වෙනවා. බලමු මොනවද කියලා පළවෙනි එක. උපවාක්‍යයේ මුලින් සම්බන්ධක පදේ ලිවිය යුතුය. දැන් සම්බන්ධක පදේ ඉන්න එකට අපි කියමු මොකක් කියලා තමයි උපවාක්‍ය කියලා. ඒ ඉන්න එකෙත් මොකද කරන්නේ? සම්බන්ධක පදේ ඉස්සරහින් ලියන්නලු. බලන්නකෝ. මේ වාක්‍ය දෙකෙන් සම්බන්ධක පදේ රිංගගත්ත එකට අපි කියනවා මොකක් කියලාද? උපවාක්‍ය කියලා. උපවාක්‍ය ආසිට රිංගගත්ත මදිවට ආය මොනවද කියන්නේ? මාව ඉස්සරහින්ම තියපන් ආන්න එහෙම කියලා. මොකද කියන්නේ? සම්බන්ධක පදය උපවාක්‍ය කොහෙන්ද ලියන්න කියන්නේ? මුලින්ම ලියන්න ඕනේ. පැහැදිලි නේද? ඕක කියන්නේ අර කොහෙවත් යන කෙනෙක් ඇවිල්ලා පොලිමට රිංග ගත්ත මදිවට
පොලිමේ ඉස්සරහටමත් යන්න හදනවා වගේ වැඩක්. කොහොම හරි කරන්න දෙයක් නෑ. පොලිමේ ඉස්සරහින් අපිට යාව තියන්න සිද්ධ වෙනවා. ඒක නීතියක්. පැහැදිලි නේද? right. ඊළඟ එක. The main clause and the sub clause should be separated with a comma. බලන්න මොකක්ද කියන්නේ කියලා. The main clause and the sub clause. අපි දන්නවනේ මේ වෙනකොට main clause එකයි sub clause එකයි මොනවද කරන්න කියන්නේ. should be separated. separate කරනවා කියන්නේ මොකද්ද? right. දන්නලා මේක මට උත්තරේ දාන්න. තේරුම දාන්න chat එකට. separate කියන වචනේ. separate. මොකද්ද separate කියලා කියන්නේ? අපි රචනා පන්තියේදී වචන වල ගොඩක් භාවිතා කරනවා පාඩම් කරනවා right separate කියලා කියන මොකද්ද වෙන් කරනවා very good right වෙන් කරනවාට අපි කියනවා separate කියලා right එතකොට separated with a comma වෙන් කරන්න ඕනි කියලා කියනවා කොමාවකින් when the main clause ඔබාන කොයි වගේ වෙලාවටද when the main clause comes behind the sub clause ප්‍රධාන වාක්‍ය උපවාක්‍ය පිටිපස්සෙන් එනකොට මොකද කරන්න ඕනේ? කමාවක් දාලා වෙන් කරන්න වෙනවා. එහෙම නැත්තම් ඕනේ නැහැ. පැහැදිලි? එහෙම නැත්තම් ඕන නැහැ. දැන් මෙතන තියෙන එක අපි බලමු චුට්ටක් මම ඒක ඒකකට දාන්න. දැන් මේ බලන්න මේ වාක්‍යය. After you come I will eat. දැන් මේකනේ ප්‍රධාන වාක්‍ය ළමයි. මේ main clause එක මේකනේ. ඒක main clause එක නිසා අනික එක යෙදිලා තියෙන්නේ කොහෙද? උපවාක්‍යයට පිටිපස්සෙන්. දැන් මේක කියන්නේ මොකද්ද? උපවාක්‍යයට පිටුපසින් ප්‍රධාන වාක්‍යය දෙන විට උපවාක්‍ය ප්‍රධාන වාක්‍ය කොමාවකින් වෙන් කළ යුතුය. මේක තමයි මොකද්ද? ප්‍රධාන වාක්‍ය. මේ ප්‍රධාන වාක්‍ය යෙදිලා තියෙන්නේ කොහෙටද දැන්? උපවාක්‍යයේ පිටිපස්සට. එහෙනම් මොකද කරන්න වෙන්නේ? මෙතනින් කමාව දාලා වෙන් කරන්න වෙනවා. පැහැදිලිද? right. ඊළඟ එක මොකද්ද කියන්නේ? ඊළඟ වාක්‍ය බලන්න. ඒකෙදි කමාවක් අපිට ඕන නැහැ. ඒකෙදි අපිට කමාවක් ඕන වෙන්නේ නැහැ. මේ සම්බන්ධක පදේ මෙතන තියෙනවා. right? මෙතන සම්බන්ධක පදේ තියෙනවා. මෙතනින් වාක්‍ය වෙන් වෙනවා. වාක්‍ය මෙන්න මෙතනින් වෙන් වෙනවා. right? මෙන්න මෙතනින් වාක්‍ය වෙන් වෙනවා. ඒ වෙන් වෙන අතරෙම අපිට ආයේ කමා දාන්න ඕන වෙන්නේ නැහැ. එයි ප්‍රධාන වාක්‍ය දැන් ඉස්සරහට අවිලා තියෙන්නේ. මේ I will eat කියන ප්‍රධාන වාක්‍ය දැන් කොහෙද තියෙන ළමයි? ඉස්සරහට අවිලා. එහෙනම් අපි මොන වගේ වෙලාවටද මේකට කමාව දාන්න ඕනේ? ප්‍රධාන වාක්‍ය උපවාක්‍ය පිටිපස්සෙන් යෙදෙන වෙලට. ප්‍රධාන වාක්‍ය ඉස්සරහට අවිලා උපවාක්‍ය පිටිපස්සෙන් ලියුවා කියලා අපිට ඕන වෙන්නේ නැහැ ඒක. පැහැදිලිද? ළමයි උත්තර දෙන්න බලන්න. පැහැදිලිද ඒ කිව්ව කතාව? right උත්තරයක් දෙන්න බලන්න පැහැදිලිද? ප්‍රශ්නයක් තියෙනවද ගැටලුවක් තියෙනවද මොනවත් එහෙම නැහැ නේද? right ඔය ලාබාල පරම්පරාවෙන් තමයි මම මේ උත්තරය බලාපොරොත්තු වෙමින් අහන්නේ ආ. right ලාබාල පරම්පරාව මොකද වැඩිහිටි පරම්පරාව මෙව කරලා ඉන්නේ. ලාබාල පරම්පරාවට සමහර විට අද තමයි මේක හම්බ වෙනවා වෙන්නත් පුළුවන්. ඉතින් ඒ හින්දා ලාබාල පරම්පරාවෙන් මට ඕනේ උත්තරයක්. තේරුණාද කියලා අහපුවාම මෙතන ඉන්න චූටි කට්ටිය right 2023 එක්සෑම් ලියන ළමයි ඉන්නවා. ඒ කට්ටියගෙන් තමයි මම මේ බලාපොරොත්තු වෙන උත්තරේ. පැහැදිලි නේද? right හරි. ලොකු අයලා කළත් ඉන්නවා මේකේ. ඒ හින්දා ඒ කට්ටියට වඩා මම බලන්නේ චූටි කට්ටිය. මොකද එයාලා අතරමැද ඒ කියන්නේ සමහරට මේ අවසාන භාගයේ තමයි මාත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඒතර ඒ කට්ටිය මේ දේවල් හරියට තේරුම් කරවලා දෙන්න ඕන නිසා. right හරි. if the main clause තුන්වෙනි එක අපි බලමු මොකද්ද කියලා. if the main clause is present අන්න මේ ටිකත් හොඳට මතක තියාගන්න නැත්නම් වරදිනවා මොකද්ද කියන්නේ බලන්න. if the main clause මම හිතන්න චුට්ටක් main clause එක කිව්වේ මොකද්ද? සම්බන්ධක පදේ අන්තර්ගත වෙන්නේ නැති එක. right? if the main clause is present or future. right? main clause එක present හෝ future නම්. right? main clause එක වර්තමාන හෝ අනාගත කාල නම් මොකද කරන්නේ අපි? අපි මොකද කරන්නේ? උපවාක්‍ය ලියන්න ඕනේ මොන කාලෙන්ද? අපි උපවාක්‍ය ලියන්න ඕනේ වර්තමාන කාලේ. මේ බලන්න the sub clause should be present. හැබැයි මම මෙතන note එකේ මෙන්න මෙතන වරදක් කරලා තියෙනවා. අනාගත විය යුතුයි කියලා. අනාගත නෙමෙයි වෙන්න ඕනේ ඔක. වර්තමාන right? ඔක වර්තමාන වෙන්න ඕනේ.
ප්‍රධාන වාක්‍ය වර්තමාන හෝ අනාගත කාල නම් අපිට සිද්ධ වෙන මොනවා කරන්නද? උපවාක්‍ය වර්තමාන කාලයෙන් ලියන්න. ඒක නීතියක්. රයිට්? ඒක තේරුණාද කියන්නේ? මොකද්ද කියන්නේ? හිමීට බලන්න මොකද්ද කියන්නේ කියලා. ප්‍රධාන වාක්‍ය වර්තමාන හෝ අනාගත නම් කමාවෙන් පිටිපස්සාද කියන කෑල්ල වර්තමාන කාල හෝ අනාගත කාල නම් මොකද කරන්න කියන්නේ? උපවාක්‍ය ඒ කියන්නේ ඉස්සරහින් තියෙන වාක්‍ය අපි කොහොමද ලියන්න ඕනේ? වර්තමාන කාලයෙන් ලියන්න ඕනේ. රයිට්? ඒක තමයි තුන්වෙනි නීතිය. රයිට්? තුන්වෙනි නීතිය අන්න ඕක. This is the third rule. Okay? right. ඒක තමයි තුන්වෙනි නීතිය. උදාහරණයක් බලමු අපි මේ. ඔබට උදාහරණයක් sorry. ඇය මට කතා කළාට පස්සේ මම යන්නම්. ඇය මට කතා කරාට පස්සේ මම යන්නම්. After she calls them යන්නම් කියන එක. right? මට කියන්නේ මේ යන්නම් කියන එක මොන කාලයටද අදාළ වෙන්නේ ළමයි? ඒක හුරු වෙන්න ඕනේ ඔයාලා. right? යන්නම් කියන එක මොන කාලයටද අදාළ වෙන්නේ? අතීතද වර්තමානද අනාගතද? යන්නම් කියන එක අතීතද වර්තමානද අනාගතද? මං අහන්නේ අන්න ඔය ප්‍රශ්නේ. යන්නම් චුට්ටක් කියලා බලන්න. එතකොට ඔයාලට උත්තරේ ලැබෙනවා. ඒක future, right? අන්න right. very good. right? යන්නම් කිව්වහම අපි ගියාද? තාම ගිහිල්ලාද? නෑ. ගියා නම් ඒක මොන කාලයටද අදාළ වෙන්නේ? past එකට. මම ගියා. right? මම ගියා. මම යනවා. යනවා කිව්වොත් මේද යන ගමන් වෙන්න ඕනේ. නැත්නම් මේ යන්න ලෑස්ති වගේ. මම යන්නම්. right? මම යන්නම්. ඒ කියන්නේ යන්න පටන් අරන්ද? තාම නෑ. යන්නම්. හරි හරි මම යන්නම්. දැන් හිතන්නකො ඔන්න කඩේට යන්න කියලා අම්මා සල්ලි ගෙනත් දීලා right මොනවා හරි අරන් එන්න කියනවා. දැන් ඔයා මොනවා හරි ෆෝන් එකේ වැඩකින් නැත්නම් යාළුවෙක් එක්ක chat කර කර ඉන්නවා. මැසේජ් කර කර ඉන්නවා. ඊට පස්සේ අම්මා කියනවා දුව කඩේට ගිහිල්ලා මේ මොනවා හරි අරන් එන්න කියලා කියනවා. ඊට පස්සේ මම යන්න කියලා කියනවා. කොහමද ඔයාට වෙනසී එක ඉඳලා right ඔයාට අමතක වෙනවා ඔක. අම්මා ආයෙ පාරක් ඇවිල්ලා බලනවා. right මේකේ තාම ගිහිල්ලා නැහැ. right අන්න කියනවා මොකද්ද? දුව ගිහලා කඩේට ගිහින් අරන් එන්න ඔන්නගේ චුට්ටක් සැරෙන් කියනවා. ඊට පස්සේ යන්නම් මං කියනවා. ආයෙ සැරයක් කිව්වොත් එහෙම දැන් ඔයාටත් ඉන්න බෑ කියලා හිතන්න නිකන් තරහ වෙනවා කියලා හිතන්න. හරි හරි යන්නම්. දැන් ගියාද? නෑනේ. දැන් යන්නම් කියලා කලින් මුල්ම වතාවෙත් කිව්වා. ඒත් ගියාද? නෑ හිටියා. තේරෙනවනේ? යන්නම් අනාගත කාලයි. right අනාගත කාලයි. ඒක අනාගත කාල නිසා right ප්‍රධාන වාක්‍ය අනාගත කාල හින්දා අපිට මොකද කරන්න වෙන්නේ? සබ් ක්ලෝස් එක උපවාක්‍ය ලියන්න සිද්ධ වෙනවා මොකෙන්ද? වර්තමාන කාලේ. දැන් වෙලා තියෙන්නේ ඒකයි. බලන්නකො. after she calls me ඇය මට කතා කරාට පස්සේ කියලා අපි ලිව්වට දැන් මේ බලන්නකො. මෙතන කතා කරා කියලා තිබ්බට right අපි ඒක ලියන්නේ කොහොමද? after she calls me I will go. පැහැදිලි නේද? I'll go. ඊළඟ අම්මාබත් ඉව්වට පස්සේ මට කන්න පුළුවන්. අම්මාබත් ඉව්වට පස්සේ මට කන්න පුළුවන්. දැන් මේ බලන්න ඉව්වාට පස්සේ කියනකොට නිකන් ඔයාලට හිතෙන්නේ නිකන් ඉව්වට පස්සේ ඔයාලා ඉවරනේ. ඒ වගේ. හැබැයි මට කන්න පුළුවන් කියන එක බලන්න මොන කාලද? මට කන්න පුළුවන් කියන එක මොන කාලද ළමයි? වර්තමාන කාලය. දැන් අපි හිතමු ඔන්න ආච්චි කෙනෙක් ඉන්නවා. ඒ ආච්චි ඔන්න දැන් ඔයාගේ චූටි මිනිබිරීට නැත්නම් ඒ කවුරුහරි චූටි ළමයෙක්ට කියලා කියනවා ඔන්නේ පුචේ මට ඒ කාලේ හොඳට කන්න පුළුවන් right හොඳට කන්න පුළුවන් වුණා කියලා දැන් ඔහම කියනවා දැන් හිතන්නකෝ right ආච්චි කියනවා මොකද්ද ඒ කාලේ මට හොඳට කන්න පුළුවන් වුණා කියලා ඒ කියන්නේ දැන් කන්න පුළුවන්ද බෑ ඇයි දත් සෙට් එක නෑ දැන් right දත් අර මොකද්ද දත් සෙට් එකක් දාලා තියෙන කියලා හිතන්නකෝ දැන් ඒක තිබ්බ කියලා අර ඉස්සර වගේ කන්න බෑනේ ඒ වගේ right ඉතින් ආච්චි කියන්නේ මොකද්ද කන්න පුළුවන් වුණා කියලා ඒ අතීත කාලය කන්න පුළුවන් කියන්නේ වර්තමාන කාලයයි අනාගත කාලය මොකද්ද කියන්නේ කන්න පුළුවන් වේවි කියලා. මේක වේවි කියලා නෑනේ. එහෙනම් මේක ඔයාලා තේරුම් ගන්න පුළුවන් වර්තමාන කාලය කියලා. පැහැදිලිද? මේක වර්තමාන කාලය. right? මේක වර්තමාන කාලය. එතකොට ප්‍රධාන වාක්‍ය වර්තමාන කාලෙ හින්දා මොකද්ද කරන්න වෙන්නේ අපිට? උපවාක්‍යයත් වර්තමාන කාලයෙන්ම ලියන්න සිද්ධ වෙනවා. උපවාක්‍යයත්
වර්තමාන කාලයෙම අපිට ලියන්න සිද්ධ වෙනවා. ඊළඟ නීතිය. මොකද්ද බලමු. if the main clause is past දැන් මේක අපි කතා කරේ මොකක් ගැනද? main clause එක වර්තමාන කාලයයි නම් කියලා. දැන් අපි කතා කරන්න ලෑස්තිනේ මොකද්ද? ප්‍රධාන වාක්‍ය ගැනම තමයි කතා කරන්නේ. ප්‍රධාන වාක්‍ය අතීත කාල නම්. ප්‍රධාන වාක්‍ය අතීත කාල නම් මොකද්ද වෙන්නේ? right? උපවාක්‍යද අතීත විය යුතුය. එකක් අතීත නම් අනිකත් අතීතයි කියලා මතක තියාගන්නකො. right? හැබැයි ඒකත් චුට්ටක් වෙනස් වෙන තැනක් එනවා. දැන් බලමු මොකද්ද කියලා. උදාහරණය බලමු අපි. ඇය මට කතා කරාට පස්සේ මම ගියා. මේකෙන් තමයි කාලය හොයාගන්නේ මේ. මම ගියා. මං ගියා. right? අර කියන්නේ එහෙනම් කොල්ලෝ අපි ගියා කියලා වගේ. ඔන්න ඇය මට කතා කරාට පස්සේ මම ගියා. after she called me මේ බලන්න අතීත කාල කරලා තියෙන්නේ. after she called me what happened? I went. එයා මට කතා කරාට පස්සේ මම ගියා. after she called me I went. පැහැදිලි නේද? right. ඊළඟ එක අම්මා බත් ඉව්වට පස්සේ මම කෑවා. මට කෑවා නෙමෙයි. මට කෑවා නෙමෙයි. මම කෑවා. ඒක අපිට වෙනස් කරන්න පුළුවන්. ඕනනම් බත් ඉව්වට පස්සේ මම කෑවා. කවුද ඉව්වේ කියන එක අදාළ වෙන්නේ නැහැ. බත් කෑවා මොන වුණාට පස්සේද? බත් ඉව්වට පස්සේ. කවුද? දන්නේ. ඔයාට දන්නේ නැහැ. ආන් ඒ වගේ තමයි ඒකේ තේරුම වෙන්නේ. right? after mother cooked rice I ate. I ate. ළමයි. පැහැදිලිද කියන්න බලන්න. මේ නීති දෙක. මේ නීති දෙක පැහැදිලිද? ඔයාලට අවස්ථාව මේ නීති දෙක පැහැදිලිද කියලා කියන්න බලන්න චුට්ටක්. පැහැදිලි නේද? right. ලාබාල පරම්පරාවෙන් මොකද කියන්නේ? තේරුණාද? right. තේරෙන්නේ නැති කියලා මම හිතනවා. දැන් අපි යමු කොහොමද නෙමෙයි. මෙතන මම වගුවක තව චූටි වගුවක දාලා තියෙනවා. ඔයාලත් එක්ක මම කතා කරන්න බලාපොරොත්තු වෙන right? ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන සම්බන්ධක පද ටිකක් මම මෙතන දාලා තියෙනවා. බලමු මොනවද කියලා. as long as soon as, after, before. ඔන්න ඔය ඒවා අපි කතා කරනවා. ඊළඟට as, since, because, so, therefore කියන එක කතා කරනවා. ඊළඟට until කියන එක until කතා කරනවා. when, while, during කියන ඒවා කතා කරනවා. ඔන්න ඔය තුනම. although, though, even though. although මේ ඔයාලට කර්සර් එක බලන්න පුළුවන් නම් බලන්න මේ බලන්න. right? මම මේ තරුවක් දාන තැන බලන්න. although මේ තරුවක් දාන තැන ඊළඟට though, even though මේ තුනම එකයි. right? ඔය තුනේම තේරුම එකයි. එකම රටාවට තමයි හැසිරෙන්නේ. පැහැදිලිනේ? right. ඊට පස්සේ අපි බලමු ඊළඟට මොනවද අපි භාවිතා කරන සම්බන්ධක පද කියලා මෙතන ඉගෙන ගන්න. although, though, even though, in spite of, despite. එක්ක in spite of එහෙම නැත්නම් despite කියන ඒවා අපි භාවිතා කරනවා කතා කරනවා අපි මෙතන. ඊළඟට that, whether, that සහ whether කියන එක අපි භාවිතා කරනවා. ඊළඟට කතා කරනවා. WH words කියලා මෙතන මම මාතෘකාව දීලා තිබුණාට ඔයාලා දන්නවා WH words අපි කතා කරන්නේ මොන සීසන් එකේද? අන්තිම සීසන් එකනේ. මේ වෙනකල් අපි කරගෙන ආව 4 වෙනි සීසන් එකේ තමයි අපි මෙන්න මේ WH words කතා කරන්නේ. පැහැදිලිද? right. ඊළඟ එක either or, neither nor, not only but also. ඒ කියන්නේ either nor. either nor කියලා කියනවා. දැන් ඔය ඔක්කොගෙම තේරුම එකක් එක දෙයක් විතරක් නෙමෙයි තව එකක් කියලා වගේ. right? either this or that. ඒ කියන්නේ මේක හෝ ඒක. දෙකෙන් එකක්. පැහැදිලිද? neither nor මේකත් නෙමෙයි ඒකත් නෙමෙයි. පැහැදිලිද? ඊළඟ
not only but also. not only but also කියලා කියන්නේ මොකද්ද? ඒක විතරක් නෙමෙයි මේකත්. ඒ කියන්නේ දෙකම කියන තේරුම ඔන්න ඔය not only ඊළඟට but also කියන එකේ තියෙනවා. right. තියරි කොටස ඉවරයි. ඊළඟට තියෙන සම්බන්ධක පදවල භාවිතය ගැන කතා කරන්න. ඒ කියන්නේ අපි උදාහරණ ලියනවා. මේ තැනට එනකල් ගැටලුවක් තියෙන කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් right අහන්න බලන්න. මොනවාම හරි ගැටලුවක් තියෙනවා නම් තේරුණාද නැත්නම් ඔක්කොම? අවුලක් නැද්ද? කතා කරන්න බය වෙන්න එපා. අය අහගෙන නෙමෙයි දීදී කියලා මම අහන්නේ නැහැ. එහෙනම් ඕන ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම්. හරි තේරෙන්නේ නැති කියලා මම හිතනවා. මොනවාරි ගැටලුවක් තිබුණොත් එහම අහන්න ඒක chat එකෙන් නා. මම පස්සේ හරි උත්තරය දෙන්නම්. දැන් අපි බලමු මොකද්ද අපි භාවිතා කරන සහ අපි කතා කරන පළවෙනි සම්බන්ධක පද වාක්‍යය. sorry. පළවෙනි සම්බන්ධක පද ආකාරය මොකද්ද කියලා බලමු. මොකද්ද? as long as හරි ලස්සන වචනයක් වගේ. right? as long as right? තුරාවට 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 as long as තුරාවට. හරි බලමු මොකද්ද කොහොමද මේක භාවිතය කියලා. මම වාක්‍යයක් දාලා තියෙනවා මොකද්ද? මේක මගේ වාක්‍යයකුත් නෙමෙයි අත්‍තරම කිව්වොත් එහෙම මගේ ගුරුවරයාත් භාවිතා කරපු වාක්‍ය තමයි ඔන්න ඕක. right මුලින්ම. එතන හරි ෆැමිලියනේ. හරි ලස්සනයි ඒක. right මොකද්ද තියෙන්නේ? ඔයා මට ආදරය කරන තුරාවට මම ඔයාට ආදරෙයි. ඒ කියන්නේ ඔයා මට ආදරෙන්නේ නැහැ කියලා ගියොත් එහෙම නිකන් උදාහරණයක් ගමුකෝ. ඔය ෆිල්ම් වල එහෙම ඔයාගේ සිද්ධි තියෙන නිතරම එහෙම අද සාමාන්‍ය ජීවිතේත් ඔයාගේ උදාහරණ ගොඩක් තියෙනවා ඉතින් right. එතකොට as long as you love me I love you. පැහැදිලිද? as long as you love me I love you. මේකෙදි තියෙන එකම නීතිය මොකද්ද? right? සම්බන්ධක පදයේ අන්තර්ගත වන වාක්‍යයේ මුලින් සම්බන්ධක පදේ ලිවිය යුතුයි. වාක්‍ය දෙකක මාවකින් වෙන් කරන්න ඕනේ. ප්‍රධාන වාක්‍ය වර්තමාන කාලේ නම් උපවාක්‍ය වර්තමාන කාල වෙන්න ඕනේ. ප්‍රධාන වාක්‍ය අතීත කාල නම් උපවාක්‍ය අතීත කාල වෙන්න ඕනේ. ප්‍රධාන වාක්‍ය අනාගත කාල නම් right? ඒත් මොකද්ද වෙන්නේ? උපවාක්‍ය වර්තමාන කාල වෙන්න ඕනේ. ඔච්චරයි. right? හරි. දැන් ඔන්න ඔයාලට දීලා තියෙනවා උදාහරණ වාක්‍ය ගණනාවක්. ලියන්න බලන්න චුට්ටක්. පොඩි වෙලාවක් අරගෙන. විනාඩි 7ක් විතර දෙන්න. right? හරවන්න බලන්න මේක චුට්ටක් ඔයාලට මතක නම් මෙච්චර වෙලාවක් කියලා දුන්න දේවල් වල හැටියට ඔයාලට මතකයි මේක. ඊට ඔයාලට තේරෙනවා මොකද කරන්න ඕන කියලා. ලියන්න බලන්න. ලියලා chat එකට දාන්න. right. වාක්‍ය ටික ලියන්න ඕනේ. right? ලියලා බලන්න chat එකට දාන්න මම බලන්නම් ඊට පස්සේ. ඔයා මෙහි එන තුරාවට මට ඔයාව හමු වෙන්න පුළුවන්. ඊළඟ ඇය මට බණින තුරාවට මට අඬන්න පුළුවන්. බල්ලා බුරන තුරාවට හොරුන්ට එන්න බෑ. සුපුන්ට කතා කරන තුරාවට ඔහු කතා කරනවා. හරි. දාන්න බලන්න chat එකට. මම බලන්න ඉන්න උත්තර එනකල්. right? බලමු අපි. chat එකට දාන්න උත්තර ලියලා ඉවර නම් ලාබාල පරම්පරාව ලියලා ඉවර නම් දාන්න බලන්න.
right මොකක්ද තියෙන්නේ ඔයා මෙහි එන තුරාවට මට ඔයාව හමු වෙන්න පුළුවන් සම්බන්ධක පදේ මම දීලා තියෙන්නේ right ඒ දීලා තියෙන එක ගන්න ඒකට තමයි උදාහරණය මම දීලා තියෙන්නේ ඒ හින්දා තුරාවට කියන්න මොකක්ද දාලා තියෙන්නේ as long as right as long as තුරාවට කියන්න මම වචනේ දීලා තියෙන්නේ right දෙන්නෙක් උත්තරෙව්වා ඒ දෙන්නම දාලා තියෙන්නේ වෙන සම්බන්ධක පදයක් right තුරාවට කියන්න මම වචනේ දීලා තියෙනවා මම දීලා තියෙන සිංහල වාක්‍ය මොකද්ද පළවෙනි එක right පළවෙනි එක තියෙන්නේ මොකද්ද ඔයා මෙහි එන තුරාවට මට ඔයාව හමු වෙන්න පුළුවන් අන්න right ඒ පාර හරි බලමු මොකද්ද කොහොමද ඔක ලියන්නේ කියලා හරි අපි බලමු ඒක කොහොමද ලියන්නේ කියලා ඔයා මෙහි එන තුරාවට මට ඔයාව හමු වෙන්න පුළුවන් ඔයා දන්නවා මේකේ සම්බන්ධක පදය මොකද්ද ඒ වගේම උපවාක්‍ය කෝකද කියලා ඔයා දන්නවා එහෙනම් අපි ලියන සම්බන්ධක පදෙ මොකක්ද සම්බන්ධක පදේ වචන දෙකක් තියෙන එකක් නේ වචන දෙකක් නෙවෙයි තුනක් තියෙන එකක් බලමු කොහොමද කියලා as long as කියන එක තමයි සම්බන්ධක පදේ as long as මොකද්ද ඔයා මෙහෙ එනවා you come here as long as you come here මොකද වෙන්නේ I can meet you I can meet you මට ඔයා හමු වෙන්න පුළුවන් පැහැදිලිද right ඊළඟ වාක්‍යය තරවන්න බලන්න හරියට දාන්න බලන්න chat එකට ඊට පස්සේ right දෙවෙනි වාක්‍යය තියෙනවා අය මට බනින තුරාවට මට අඬන්න පුළුවන් ඔව් මං හරි වාක්‍ය දාලා තියෙන කටේ නම කියන්නම් එතකොට ලේසිනේ ඔයාලට මෙතකොට බලන්න පුළුවන් මොකද අය මට බනින තුරාවට මට අඬන්න පුළුවන් ෂනු වාක්‍ය හරි ෂෙරින් වාක්‍ය හරි සෙත් මිත් හරි කොහොමද මේක ලියන්නේ මුලින්ම ලියන්න ඕනේ සම්බන්ධක පදේ මොකක්ද සම්බන්ධක පදේ as long as හරි ලේසි මේක හරි ආසයි දෙනවා as long as මොකද්ද she blames me මට බණින තුරාවට she blames me මොකද වෙන්නේ I can cry I can cry පැහැදිලි නේද right තව වාක්‍ය තුනක් ගමු මෙන්න මේ වාක්‍ය තුන මේවා කරන්න මෙන්න මේ පහළ තියෙන වාක්‍ය තුන මෙහාට මෙහෙට නෙමේ බල්ලා බුරණ තුරාවට හොරුන්ට එන්න බෑ මම ළඟ ඉන්න තුරාවට ඇය ආරක්ෂිතයි අනිතා මට අපහාස කරන තුරාවට මම ශක්තිමත් වෙනවා දැන් බලන්න ඔය වාක්‍ය තුන right එක උත්තරය තාම ලැබිලා තියෙන්නේ right මොකක්ද තියෙන්නේ බල්ලා බුරණ තුරාවට හොරුන්ට එන්න බෑ බල්ලා බුරණ තුරාවට හොරුන්ට එන්න බෑ
right උත්තර ඇවිත් තියෙනවා බලමු. right set me ඔයාගේ වාක්‍යය හරි. right ගොඩක් කට්ටියගේ හරි බලමු නේ. right අපි බලමු. බල්ලා බුරණ තුරාට හොරුන්ට එන්න බෑ. මොකද්ද කොහොමද ලියන්නේ මේක? මුලින්ම ලියන්න ඕන සම්බන්ධක පදේ. as long as බල්ලා බුරනවා. the dog barks. as long as the dog barks මොකද වෙන්නේ? හොරුන්ට THIEVES thieves මොකද වෙන්නේ? can't come. හොරුන්ට එන්න බෑ. thieves can't come. එතන දීලා එක සුපොන්ඩ කතා කරන තුරාවට මේක වන්නේ අනිත් එක වාක්‍යයක් නැතත් කමන්නේ. මේක බලන්න හරවන්න චුට්ටක්. පැසිව් ගැන හිතන්න ඊට පස්සේ. right බලමු අපි සුපොන්ට කතා කරන තුරාවට right බලන්න දැන් සුපොන්ට කතා කරන්නේ කවුද? දීලා තියනවද? නෑ. සුපොන්ට කතා කරන තුරාට කවුද? හොඳම යාළුවා වෙන්න පුළුවන්. ඊට ඉස්කෝලේ සර් කෙනෙක් වෙන්න පුළුවන්, මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන්. ඔය වගේ කතා කරලා සාමාන්‍යයෙන්. හරි මොකද්ද වෙන්නේ එතකොට? මුලින්ම අපි ලියන්න ඕනේ සම්බන්ධක පදේ. right අපි මුලින්ම ලියන්න ඕනේ සම්බන්ධක පදේ. as long as ඊට පස්සේ මොකද වෙන්නේ? සුපුන්ට කතා කරනවා. කවුද කතා කරන්නේ? දන්නේ නැහැ. මේක පැසිව්. සුපුන් is right talked. as long as සුපුන් is talked. ඇයි එහෙම වෙන්නේ? ඒක පැසිව් හින්දා. කරන කෙනෙක් නැහැනේ. ඒ හින්දා වෙන්නේ. ඊළඟ ඇය ආරක්ෂිතයි. වැරදුනද? වැරදුනානේ. as නෑ right හරි. මම කලින් වාක්‍ය දැකලා. right ඊළඟ එක මොකද වෙන්නේ? ඔහු කතා කරනවා. he speaks. that means otherwise he won't speak. වැරදුනේ නේද? right. ඊළඟ එක සමන් එච්චරනේ ලියන්න කිව්වේ. ඊළඟ වාක්‍ය ටික ඔයාලා ලියන්න මේ homework එකක් විදියට. as long as Supun is talk. right මෙතන මම ටයිප් කරලා නැහැ. he speaks. SPEAKS. right right ඊළඟ ඒවා තව එකක් තියෙනවා නේද මම දුන්නා. මම ඇය ළඟ ඉන්න තුරාවට මොකක්ද දෙන්නේ? as long as right මම ඇය ළඟ ඉන්නවා. as long as I am with her. right as long as I am with her what happens? ඇය ආරක්ෂිතයි. she is safe. she is safe. right මම ඇය ළඟ ඉන්න තුරාවට ඇය ආරක්ෂිතයි. as long as I am with her she is safe. right ඔය විදිහට තමයි ඒ වාක්‍ය තුන පරිවර්තනය වෙන්නේ. එතකොට ඔයාලට පුළුවන් නම් මෙන්න මේ ප්‍රශ්න වාක්‍යෙන් සමගින් මෙන්න මේ උපකාරක ක්‍රියාපද වාක්‍ය භාවිතා කරන්න පස්සේ ඒ කියන්නේ මෙතන ටෙස්ට් එකක් එහෙම නැත්නම් මෙතන මෙතන ඔයාලා ඉගෙන ගත්තොත් එහෙම හරියට මෙන්න මේ as long as කියන එක භාවිතා කරන හැටි ඔයාලා හරියට ඉගෙන ගත්තොත් එහෙම මතක තියාගත්තොත් එහෙම මේක හරියට
ඔයාලට පුළුවන් ඕන සම්බන්ධක පදයක් භාවිතා කරලා වාක්‍ය නිර්මාණය කරන්න. මේ පහළ තියෙන සම්බන්ධක පද ඕන එකක් භාවිතා කරලා ඔයාලට ලියන්න පුළුවන්. අපි ඊළඟ දවසේ කතා කරලා තියෙන ඊළඟ සම්බන්ධක පද රටාව right මෙතන තව වාක්‍ය කීපයක් තියෙනවා ඔයාලා කරන්න right මෙන්න මෙතන මම දාලා තියෙන උදාහරණ වාක්‍යයක්. උදාහරණ මම හදපු එකක්. මේ තියෙන්නේ මගේ නමක් තියෙනවා ධනුෂ්ක කියලා right මම හදපු නිසා මේ දාලා තියෙන්නේ right මේකේ මම ඔරිජිනල් රෙකෝඩින් එක කියන්නේ ඒ දවස්වල මම කරපු රෙකෝඩින් එකේ නම් මම මේක විස්තර කරා right මේක මම විස්තර කරන්න මොකද්ද කියලා මෙන්න මේ ගෑල්ලා ඉන්න එක මම ඒක ටික ලොකු කරන්නම් බය වෙන්නත් එක්ක ඔයාලා right හරි බලන්නකෝ මොකක්ද තියෙන්නේ as long as you live ඔබ ජීවත් වෙනකල් දැන් හොල්මන් සාමාන්‍යයෙන් හරියට කතා කරන්නේ නැහැ නේද තරහින් කතා කරන්නේ as long as you live මොකද්ද කියන්නේ ඔබ ජීවත් වෙලා ඉන්න දුරාවට I come behind you බය වෙන්න එපා right I come behind you අන්න ළමයි live වෙනවා මම හිතන්නේ බය වෙලා ඉන්න ඉතින් මොකද්ද කියන්නේ 12ට ළඟයි ඔයා පිස්සු කෙල්ලවනේ කියලා හිතන ඇති right මොකද්ද කියන්නේ මම සාමාන්‍ය විදිහට කියන්නම් right ඔන්න නිකන් දොර රෙද්දස්සෙන් ඔන්න බලනවා ඊට පස්සේ ඔන්න ජනෙල් රෙද්දස්සෙන් ඔන්න බලනවා ඊට පස්සේ මේස රෙද්දස්සෙන් ඔන්න බලනවා කියලා මම ඉස්සරලා කියන්න ගියා පස්සේ කිව්වේ නෑ right බයෙන්ද එපා මම ඔය හීරෝට කියන්නේ හරිද බලන්න මොකද්ද කියලා මේස දිහා බලනලු right හරි මම හීරෝට කිව්වේ හරි බලන්න මොකද්ද ජනේරේ දස්සෙන් දොරේ දස්සෙන් මේ මොළු දන්නේ කවුරුත් right ජනේරේ ඇරලා තිබ්බොත් කවුරු හරි කෙනෙක් ගෙට රින් ගන්න ඕන නම් ඔළුව දාලා බලයි එච්චරයි එහෙනම් ජනේරේ දොරවල් වහලා නිදා ගන්න right එතකොට කාටවත් හොල්මන් එන්නත් බෑනේ හොලන්නේ නෑනේ right හරි බලන්න as long as මම සාමාන්‍ය විදිහට කියන්නම් as long as you live ඔයා ජීවත් වෙලා ඉන්න තුරාවට I come behind you මම ඔයාගේ පස්සෙන් එනවා to bite your neck neck කියන්නේ බෙල්ල to bite කියන්නේ හපනවා to bite your neck and drink මොනවාද your blood කියන්නේ ලේ right ඔබ බෙල්ල හපලා ඔබ ලේ බොන්න මම ඔබ පස්සෙන් එනවා ඔබ ජීවත් වෙලා ඉන්න තුරාවට කියලා දිනවක මම ඇක්ෂන් එක එකතු කරලා කිව්වනම් ඔයාලා ඔක්කොම මෙතෙන් ලීව් වෙනවා එහෙනම් මම ඔබට සාමාන්‍ය විදිහට කියන්නේ to replace the debt මොකද්ද කියන්නේ ණය හිලව් කරගන්න for the crime you did on me මොකද්ද කියන්නේ ඔබ මට කරපු අපරාධේ ණය රිප්ලේස් කරගන්න හිලව් කරගන්න ඔබ ජීවත් වෙලා ඉන්න කාලයක් වෙනකල් මම ඔබේ පස්සෙන් එනවා ඔබේ බෙල්ල හපලා ලේ බොන්න කියලා ඔන්න මෙයා කියනවා කියලා මාට නිකන් ඔය හිතලා ආපු අදහසක් මම ඔය දාලා තියෙන ටයිප් කරලා මේ right මේ මගේ ඔය නිකන් හිතිච්චි අදහස් ටිකක් පැහැදිලිද right ඊළඟ එක ලස්සන එකක් තියෙන නිසදසා right නිසදස ලස්සන එකක් තියෙනවා ඔයාලගේ තේරුම අරගෙන බලන්න චුට්ටක් උත්සාහ කරන්න ටියුට් එකත් අවසන් වෙනවා කොහොම හරි අද දවසේ નિયમિત කාල වේලාවත් අවසන් වෙනවා right මම අද දාලා තිබුණේ 11:00ට අවසන් කරනවා කියලා ඉතින් 11:00යි වෙලාව right ඉතින් ප්‍රියතම සීසන් එකට අපි ඔන්න අද ආවා right කනත්තට අද ගියා අපි මොකද්ද කනත්තට අපි අඳුරු සීසන් එකට right අඳුරු සීසන් එකට අපි ගියා මෙන්න මේ මෙයාලත් ඉන්නවා මේ right අපි creepy season එකට අද ආවා right මෙන්න මේ මෙයාලත් ඉන්නවා මේ ඔයාලට පේනවද දැන් එයා action එකක් දානවා මේ right ඌ කියලා එයා නිකන් කටත් අරගෙන right මෙයාලා හීනෙන් පේන්නේ බොරු කියන්න එපා right එයාලගෙන් ඔයාලට කිසි කරදරයක් නැහැ ඔයාලා හරියට ඉන්නවා නම් එයාලගෙන් කිසි කරදරයක් නැහැ right ඔයාලගේ ආරක්ෂාවට තමයි එයාලා හිටගන්නේ ඊට පස්සේ තේරුණාද ඔයාලගේ ඔයාගේ වටේට සමහරට මේ වගේ කට්ටිය එකතු වෙලා ඉන්නවා ඇති right ඔයාගේ ආරක්ෂාවට සමහර විට පැහැදිලි නේද හරි එහෙනම් ඔන්න අද දවසේ එනම් වැඩ කටයුතු ටික අවසන් කරමු මේක මම ගන්නෙ නෑ ඉස්සරහට මොකද 12ටත් කිට්ටු නෑ තව භාගයක් තියෙනවා බය දෙන්න පුළුවන් නේ ඔයාලට මේක නම් ලස්සනයි නේද අද right ඒ හින්දා බය දෙන්න පුළුවන් හින්දා මම ඒක චොට්ටක් okay right
හරි. දැන් දීලා දෙන වාක්‍ය ටික ලියන්න බලන්න උත්සාහ කරන්න right. හරි. okay right. ඔන්න එනම ස්ක්‍රීන් ෂෙයා අයින් කරනවා right. ඔන්න දැන් ඔන්න මම කතා කරන කෙනාගේ ලස්සන රූපයක් තියෙනවා right. ඒක දැක්කම ඊට වඩා බය හිතෙනවා කියලා කියන්න එපා අයියා right. හරි. එහෙනම් අද දවසේ අපි වැඩ කටයුතු ටික අවසන් කරමු. ඔයාලා හැමෝටම සුබ රාත්‍රියක් කියලා මම මතක් කරනවා right. ඔයාලා හැමෝටම සුබ රාත්‍රියක් කියලා මම මතක් කරනවා. හරි. එහෙනම් අපි ඊළඟ දවසේ ආයෙ හමු වෙමු. හෙට දවසේ දින රචනා පන්තිය රචනා සාකච්ඡා කරන වැඩසටහනට තියෙනවා. පුළුවන් කට්ටිය සම්බන්ධ වෙන්න ඒකට right. පුළුවන් කට්ටිය සම්බන්ධ වෙන්න. එතකොට අපිට පුළුවන් රචනා ටික ආරම්භ කරලා කතා කරගෙන යන්න. පැහැදිලි නේද right. okay. එහෙනම් අපි හරි ඔයාලා හැමෝටම සුබ රාත්‍රියක් පරිස්සමටම ඉන්න right. okay. එහෙනම් ඔන්න මම අවසන් කරනවා right.